වේදිකාවේ ඉන්න ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන මහාචාර්ය අනිල් ජයන්ත සෝම මහාචාර්ය ලියනගේ අමරකීර්ති සොයුර ඒ වගේම අධිවේගී නායක සොයුර ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ විධායක සභාව නියෝජනය කරන සහෝදරවරුන් සහෝදරියන් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න තමුන්නාන්සලා සියලු දෙනාටම අවසරයි. පහට කිට්ටුයි වෙලාව නේද? අපි කීයට අවසන් කරමු? 6යි කාලේ. මේ දවස්වල ටිකක් අමාරුයි නේද? අපි 6යි කාලට වගේ අවසන් කරන්න ඉලක්ක කරගෙන යමු. එතකොට විශේෂයෙන්ම තමුන්නාන්සලා සියලු දෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මෙවැනි තාමත් අසීරු අවස්ථාවක පෙට්‍රල් පොලිමේ ඉඳලා තෙල් ටිකක් ගහගෙන තමන්ගේ වාහනය අරගෙන එමෙ නැත්නම් පුරුසයිකලේ එමෙ නැත්නම් පයින් විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටිනවා. මම නගරෙ මැදින් එනකොට හිතුවේ තැපැල් සෙවනාගාරේ මෙහෙම දසුණක් නෙවෙයි. මොකද නගරය වෙනදා අපි රැජින මාවතෙන් එනකොට නේද අපිට ටිකක් හරි අදිමදි කරන පාරක්. කවුරු? නමුත් අද අපි එහෙම බාධාවකින් තොර වෙන්න පුළුවන් නම් මොකද නගරේ හිස් වෙලා තිබෙනවා. හැබැයි නගරේ හිස් වෙලා තිබුණා මේ තැපැල් සෙවනාගාරය ඉඩ කඩ මදි වෙන තරමට පිරීලා තියෙනවා. ඉතින් එවැනි විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීලා අපිට සවන් දෙන්න මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳ තමුන්නාන්සලා සියලු දෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා අපේ රටේ ආර්ථිකය අපේ ජන ජීවිතය මේ වෙලාව වෙනකොට අපි දන්නා ඉතිහාසයේ මුහුණ දී තිබෙන ගැඹුරුතම කඩාවැටීමකට මුහුණ දීලා තිබෙනවා. මේක සාමාන්‍ය තත්වයක් නොවේ උදේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පහුගියදා වාර්තාවක් ඉදිරිපත් කරලා කිව්වා දැනටමත් ලංකාවේ රෝහල් වල ඖෂධ හිගයක් මතුවී තිබෙනවා. ඒ වගේම තවත් ඖෂධ 2000 ගණනක සහ උපකරණ විශාල ප්‍රමාණයක හිගවීමක් මාසයක් එකහමාරක් ඇතුළත ඇති වෙයි කියලා. ඒ කියන්නේ මොකක්ද? බෙහෙත් නැතුව අපේ රටේ පුරවැසියන්ට මේ යන්න සිද්ධ වෙනවා. දැනටමත් මේ යමින් තිබෙනවා. ඒ වගේම ලෝක ආහාර සංවිධානය අනුතුරු වංගවා තිබෙනවා. විශාල ආහාර හිගයක් අපේ රටේ ඇති වී හැකි බව. නිසා කුසගින්නේ අඬන දරුවට කිරි ටිකක් දෙන්න නැතුව වැඩිහිටියට අවශ්‍ය වෙන පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න බැරුව ගැබිනි අම්මාට අවශ්‍ය වෙන ආහාර වේලක් සපයන්න බැරුව කුසගින්න සහිත රාජ්‍යයක් නිර්මාණය වෙයි කියන අනතුරක් අද අපේ රට පිළිබඳව අදා තිබෙනවා. ඒ වගේම මීට මාස 7-8කට කලින් අපේ ආර්ථික අර්බුදයේ තිබුණේ වෙන තැනක. මම පසු පැහැදිලි කරන්න මම කෙටියෙන් කියන්නම්. අපේ ආර්ථික අර්බුදයේ තිබුණේ අපිට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්න ගන්න ඩොලර් නැහැ. රජයට වියදම් කරන්න සල්ලි නැහැ. ওই දෙක තමයි තිබුණේ. භාණ්ඩාගාරයට වියදම් කරන්න සල්ලි නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න ඩොලර් නැහැ. එතකොට කොහෙන් හරි ඩොලර් ටිකක් හොයාගත්තා නම් භාණ්ඩාගාරයට සල්ලි ටිකක් ගත්තා නම් මේකෙන් බේරෙන්න තිබ්බා මීට මාස 7-8කට කලින්. හැබැයි අද එතන නෙවෙයි අර්බුදේ තිබෙන්නේ. අද එදා එතන තිබුණු අර්බුදය සමස්ත ආර්ථික දේහයටම ඇතුළට கிඳා බැහැලා තිබෙනවා. මේක තමයි අර්බුදේ. මොකද්ද වෙලා තිබෙන්නේ? අපේ රටේ ආර්ථික විශාල පංගුවක් උසුලනවා ඉදිකිරීම් කර්මාන්තය. අපේ රටේ ඉදිකිරීම් කර්මාන්තයේ 60%ක් පමණ තිබෙන්නේ රාජ්‍ය ඉදිකිරීම්. රජයේ පාරවල්, රජයේ ගොඩනැගිලි, රජයේ පාලම්. අපේ රටේ ඉදිකිරීම් කර්මාන්තය යනු රජයේ ඉදිකිරීම්. පහුගිය ආණ්ඩුව තීරණයක් ගත්තා සියලුම ඉදිකිරීම් නතර කරන්න. ඒකේ ඍජු රැකියාව ලක්ෂ 3ක් තියෙනවා, වක්‍ර රැකියාව ලක්ෂ 1,10,000ක් ඉන්නවා. මා දන්න ඉංජිනේරු උපදේශන සභාව උපදේශන සමාගම් සිටියා
ඉංජිනේරුවෝ 200 300 වැඩ කරන ඔක්කොම වහලා දැම්මා. සමහර ඉදිකිරීම් කර්මාන්තවල හිටපු ඉංජිනේරුවන් දැන් ගෙදර තියලා මූලික වැටුපක් විතරක් දෙන්න තීරණය කරලා තිබෙනවා. විශාල ඉංජිනේරුවන් ප්‍රමාණයක් රට අත්තර යමින් තිබෙනවා. අර්බුදින විදි. ඒක ආර්ථිකයට බලපෑම පමණක් නෙවෙයි. අපි දක්ෂ ඉංජිනේරුවක් හැදීම සඳහා දශක ගණනාවක් වේස මහන්සි වෙලා තිබෙනවා. දක්ෂ වෛද්‍යවරයෙක් නිර්මාණය කිරීම සඳහා දශක ගණනාවක් වෙහෙස වෙලා තිබෙනවා. ඒ මානව සම්පතත් රට අත්හැරලා යනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ සෞඛ්‍ය සේවයේ හෙදියන් විශාල ප්‍රමාණයක් රට අත්හැරලා යන ප්‍රවණතාවයකට ඇවිල්ලා තිබෙනවා. ඒ කියන්නේ මේ අර්බුදය මොකද්ද වෙන්නේ? කිසිදු දියුණු මානව සම්පතක් නැති කාන්තාරයක් බවට පත්වීමේ අනතුර තියෙනවා. ආර්ථික දේහයට මේ අර්බුදය ගමන් කරමින් තිබෙනවා. අද වෙනකොට දීවර කර්මාන්තයේ මේක විශාල බලපෑමක් ඇති කරලා තිබෙනවා. බෝට්ටු වලට දීවර රැකියාව කිරීම සඳහා අවශ්‍ය වෙන ඉන්ධන සපයා ගන්න බැරිව තිබෙනවා. සමහර බෝට්ටු මාස ගණන් මෑතක ත්‍රිකුණමලේ ගිය මාස එකමාර දෙක බෝට්ටු වෙරළවල් වල ගාල් කරලා තිබෙනවා. මාළු සම්පත නෙලා ගන්න යන්නේ නෙවෙයි. එය අපේ රටේ ආර්ථිකයට බලපෑමක් කරන විතරක් නෙවෙයි අපේ පෝෂණ තත්වයට අපට අවශ්‍ය වෙන ප්‍රෝටීන් වලින් විශාල ප්‍රමාණයක් අපට ලබා දෙන්න මත්ස්‍ය සම්පත හරහා එයත් අපිට අහිමින් තිබෙනවා. එය අපේ ආර්ථිකයට වගේම අපේ ශාරීරික සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කරනවා. ඊළඟට අපේ රටේ කුසිකර්මාන්තය ගොවි ජනතාව වගාව අත්හැරලා තිබුණා. යම් ප්‍රමාණයකට බය වෙලා දැන් කුඹුරට බහැලා තියෙනවා. බයට බැස්සේ උන්දි. කණ්ඩ නැති වෙයි. හාල් ටිකක් තිබ්බොත් හාල් ටිකක් සහ සම්බෝලයක් කාලා ජීවත් වෙන්න පුළුවන් කියලා දැන් ටිකක් කුඹුරට බහැලා තියෙනවා. හැබැයි ඔබ ගිහිල්ලා බැලුවොත් වියලි කලාපේ ප්‍රධාන එළවලු වර්ග පතෝල වැටකුළු වැනි විශාල මෙහි ඔයගොල්ලෝ දැකලා තියෙනවා. කරවිල වැනි විශාල මෙහි අක්කර භාගයේ අක්කරේ විශාල ඒ කියන්නේ විශාල මේ මෙහි හදලා මම ඈතකදී හම්බන්තොට ගියා එක එළවලු මැස්සක් දකින්න නෙමෙයි. ඒ කියන්නේ නිෂ්පාදනයේ හිගයක් ඇති වෙනවා. ඒ වගේම ආහාර හිගයක් ඇතිවීමේ අනතුරකට ඒක මුහුණ දෙනවා. ඒක ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරමින් තිබෙනවා. ඊළඟ ගත්තොත් ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ රටේ ඇඟලුම් කර්මාන්තයට දැන් මේ බලපෑම ඇවිල්ලා තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ඇඟලුම් කර්මාන්තයට ඕඩර් එකක් එන්නේ. එහෙන් අපිට ඉල්ලුමක් එන්නේ තව මාස 5කින් විතර සපයන්න. සාමාන්‍යයෙන් ඇඟලුම් කර්මාන්තයකට එහෙම ඕඩර් එකක් ආපුවාම අපි යුරෝපා රටවල නම් ආපුවාම ඒ ඕඩර් එක සපයන දිනේට ඒ රටවල් වලට අදාළ shopping mall වල ඒ වෙළඳ ජාලයේ ඇතුලේ හරි විශාල ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා. අලුත් ෆැෂන් එකක් එනවා. නේද? අලුත් දෙයක් අපි හඳුන්වා දෙන්න යනවා කියලා විශාල ප්‍රචාරක යාන්ත්‍රණයක් හදනවා. හැබැයි දැන් අපිට එවැනි සැපයීමේ බයක් ඇති වෙලා තිබෙනවා. ඕඩර් එන්නේ නැහැ. එයි අදාළ දිනේට සපයා ගන්න බැරි වෙයිද කියලා සැකයක් මතුවෙන. තව මාස 5කින් මොනව වෙයිද? එනිසා අපේ රටේ ප්‍රධානම ඇඟලුම් කර්මාන්ත ශාලා ඒ ඕඩර් විශාල ප්‍රමාණයක් මැලේසියාවට බංග්ලාදේශයට දැන් හරවමින් තිබෙනවා. අපේ රටේ ප්‍රධානතම ඇඟලුම් කර්මාන්ත ශාලාව ඔවුන්ගේ මූලස්ථානය සිංගප්පූරුවට ගෙනිච්චා මීස මාස දෙකකට කලින්. ලාංකික සමාගම විශාල කාර්යයකට කළ තිබුණා. අපේ ඇඟලුම් ශාස්ත්‍රයේ විශාල දිනුවකට ඕන් මඟ පාදලා දෙනවා. හැබැයි ඕන් හෙඩ්ක්වාටර්ස් එක ගලවන්න ගියා. ඒකේ මොකද්ද වෙන්නේ? අපිට අපනයන ආදායමට බලපෑමක් ඇති කරනවා. ඒ වගේම මොකද්ද වෙන්නේ? අපේ ග්‍රාමීය තරුණ තරුණියන්ගේ රැකියාව අවස්ථාවලට විශාල බලපෑමක් ඇති කිරීමේ අනතුරකට මුහුණ දී තිබෙනවා. ඊළඟ ගත්තොත් අපි විශේෂයෙන්ම මේ වෙලාවේ දකිමින් තිබෙනවා නේද? අපේ රටේ විශාල IT ශාස්ත්‍රයේ තරුණයන් නිදහසේ IT ශාස්ත්‍රයේ වැඩ කරමින් තිබෙනවා. ඒ ශාස්ත්‍රය සැලකිත ප්‍රමාණින් ඇකිලීමකට භාජන වෙමින් තිබෙනවා. එනිසා මොකද්ද වෙමින් තිබෙන්නේ? මේ අර ප්‍රධාන තැන් දෙකක තිබුණු අර්බුදය දැන් ආර්ථික තලයට වර්ධනය ආර්ථික දේහයට බලපෑම් කරමින් තිබෙනවා. දැන් විශාල shipping line ප්‍රමාණයක් නැව් සමාගම් ප්‍රමාණයක් කොළඹ වරාය මග ඇරලා යනවා. අපේ සමහර අපනයනකරුවන්ට හිස් කන්ටේනරයක් හොයාගන්න නැතුව ඉන්නවා. මොකද අපි බඩු ගෙනාවොත් තමයි කන්ටේනර් හිස් වෙන්නේ. ඒ හිස් වෙන කන්ටේනර් තමයි අපි ආයේ බඩු පටවන්නේ. හරි. එහෙම නැතුව නැව් හිස් කන්ටේනර් පටවගෙන ඉන්නේ නැහැ. නැව් වල තියෙන පටවපු බඩු පුරවපු කන්ටේනර්.
ඒක වරායෙන් බානවා නේද? ඊළඟ ඒ නැව් සමාගම එනකොට ඒ බහලුම් එකට නැවත පුරවලා පටවනවා. දැන් සිපිල් ලයින් ලංකාවේ වරාය අත්තර යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් මොකද වෙන්නේ? අර භාණ්ඩ ගෙන්වීම සඳහා ඩොලර් හිගයක් අයවැය ලේඛනය හරහා අපිට අවශ්‍ය වෙන මුදල් වියදම වියදම් කිරීම සඳහා මුදල් නැතිවීමේ ප්‍රශ්නය ආර්ථික දේහයට බලපෑමක් ඇති කරමින් තිබෙනවා. ආර්ථික දේහයට ඇතිවෙච්ච බලපෑම මුළු සමාජ දේහෙම භීතියකට පත් කරලා තිබෙනවා. අද මේ සමාජයේ වැඩියෙන්ම බය කරන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. ඔහු පහුගියදා පාර්ලිමේන්තුවේදී කිව්වා තව එක දවසකට විතරයි තෙල් තියෙන්නේ කියලා. සමාජය බය වෙනවා. ඔහු කියනවා තව නේද සති දෙකකට විතරයි ආහාර තියෙන්නේ කියලා. ඔහු අද මේ සමාජයේ බය කරන ව්‍යාපෘතිය කියන්නේ මතක තබා ගන්න. ඔහු කියනවා වේල් දෙකක් කණ්ඩ වෙයි කියලා. රුපියල් ට්‍රිලියන කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගන්න වෙයි කියලා. එනිසා මොකද වෙලා තියෙන්නේ සමාජය තුල ඇත්තක් තියෙනවා. ඇත්තට එහා යන ලද අතිශෝක්තියක් රනිල් වික්‍රමසිංහ මවනවා. ඒක දේශපාලනය. සමාජයේ බියවැද්දීම, සමාජයේ බීතිකාවකට ලක් කිරීම හරහා සමාජය නිහඬ කරනවා. රනිල් වික්‍රමසිංහ මේ ආර්ථික අර්බුදයට විසඳුම් නැති වෙන රනිල් වික්‍රමසිංහගේ උපාය මාර්ගය තමයි සමාජ බියවැද්දීම. ඒක සයිකොලොජි, ඒක මානසික බලපෑමක් ඇති කරනවා. වේල් දෙකයි කණ්ඩ වෙන්නේ. දවසකට විතරයි තෙල් තියෙන්නේ. රුපියල් කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගහන්න වෙනවා. තව සති දෙකකින් ආහාර නැති වෙනවා මොකද වෙන්නේ? සමාජ ක්‍රියාකාරීත්වයකට එනවා වෙනුවට සමාජය බිය ගන්නවා. ඉන්දක පැත්තකින් සමාජය බිය වෙලා තිබෙනවා. නේද? එනිසා සමාජයේ අන්දමන්ද වෙලා මොකක් වෙයිද? නේද? මොකද්ද තමන් කරන්නේ? තමන්ට අනාගතේ කුමක් සිදු වෙයිද? පෙට්‍රල් බවුසරයක් આવොත් කොහොමද තෙල් ටිකක් ගහගන්නේ? ආපු බවුසරෙන් නේද කුඩා හෝ ප්‍රමාණයක් මම ගන්නෙ කොහොමද කියලා පොරයකට සමාජය වැටලා තිබෙනවා. ඒ විතරක්. දරුවන් නේද? දරුවන් මිය යනවා රෝවල් වල බෙහෙත් නැතුව දැන් පටන් අරගෙන තිබෙනවා. පුරවැසියන් තෙල් පොලිමේ ගෑස් පොලිමේ මිය දෙනවා. අපි කවුරුවත් හිතන්න හොඳ නෑ ඒවා ස්වභාවික මරණ කියලා. ඒ ඔක්කොම මිනිස් ඝාතන. අදත් අපි සමග ජීවත් වෙන්න ඕන අය විශාල ප්‍රමාණයක් තෙල් පොලිමේ ගෑස් පොලිමේ මිය යනවා. ඔවුන් කරපු වැරද්ද කුමක්ද? මේ ආර්ථික අර්බුදයට ඔවුන් ගත්තු තීරණවල කුමක්ද තියෙන බලපෑම? එම බලපෑමක් නැහැ. ඔවුන්ට තියෙන එකම එක චෝදනාව යොවුන්ට තියෙන මොකද්ද? මෙවැනි විනාශකාරී ආණ්ඩු නැවත ගොඩනගා ගැනීම සඳහා තන්දි ප්‍රකාශ කිරීම විතරයි. හැබැයි මේ අර්බුදය නිර්මාණය කරේ මේ පාලක කණ්ඩායම මතක තබා ගන්න. ඒ නිසා ඒ අර්බුදයේ ගොදුරු බවට අපේ සමාජයපත් වෙලා තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන අධ්‍යාපන විශාල ප්‍රමාණයකින් කඩා වැටුණා. අධ්‍යාපන අමාත්‍යාංශම නිකුත් කරපු වාර්තාවක තිබෙනවා. මාදක අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ කාලය තුල අධ්‍යාපනය 88%කට අහිමි වෙලා තිබෙනවා. දැන් මොකද වෙලා තිබෙන්නේ? දැන් නැවත පාසල් වහලා තියෙනවා. නේද? විදුහල්පතිට කැමැති තීරණයක් ගන්න තරමට චක්‍රලේඛන නිකුත් කරලා තියෙනවා. මා දැක්ක එක පෝස්ට් එකක් තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ විදුහල්පතිතුමනි උඹලා කැමැති මඟුලක් උඹලගේ පාසලට කරගනින්නලා මීට අධ්‍යාපන ලේකම්. ඒ වගේ ප්‍රකාශ කරමින් තිබෙනවා. ඒ කියන්නේ අධ්‍යාපනය පිළිබඳ මුළු වගකීම ආණ්ඩුව අත්හැරලා තිබෙනවා. ඒ විතරක් රජ කාර්යාල වහන්න කියලා තීරණය කරලා තිබෙනවා. රජ කාර්යාල වහන්න. නේද? දැන් මුළු සමාජ දෙයක්ම කඩා වැටෙමින් තිබෙන්නේ. අපේ රට ඉතාමත් අපි අපේ ඉතිහාසය තුළ දකින දරුණුතම ඛේදවාචක අභිමුව අපි ඉන්නේ. හැබැයි මේ පිළිබඳ මේ පාලකයන්ට කිසිදු හැඟීමක් දැනීමක් නැහැ. උන් හිරිවැටුණු නායකයෝ. ගෝඨාභය රාජපක්ෂ මේ ළඟදී තමන්ගේ සමීපත මේකට කියලා තිබෙනවා. මම හින්නින්ද තමයි මේ තරමින් හරි බේරෙන්නේ. මං හිටියේ නැත්තම් මීට හපන් කියලා. එයා ප්‍රශ්න දකින්නේ මේ විදිහට. එයා ප්‍රශ්න දකින්නේ මේ විදිහට. දැනෙන්නේ නැහැ මේක. තේරෙන්නේ මතක තමයි. තේරෙන්නේ නැති නායකයෙක්. මේ අර්බුදයේ දිගපළල මේ ආර්ථික අර්බුදයක් කියන්නේ ඉකොනොමික් ක්‍රයිසිස් එකක් කියන්නේ. නිකම් මුදල් හිගවීමක් නෙමෙයි මම ඔයගොල්ලන්ට පසුව කියන්නම්. මේ මුදල් හිගවීමේ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි ආර්ථික අර්බුදයක් කියන්නේ. සමස්ත සමාජ දෙයම කඩාවට්ටනවා. දැන් සමහර අය මම දැකලා තියෙනවා
ත්‍රිවිල් රියදුරන්ට බණින්න පටන් අරන් තිනවා පොලිමේ ඉඳන් පෙට්‍රල් හොරකම් කරනවා කියලා. දැන් අලුත් එකක් ගොඩනගනවා. මොකද්ද වෙන්නේ? එයාට හයර් එකක් දුවන්න බැරි නම් හයර් එකකට සෙනගෙ ඉන්නේ නැත්නම් එයා ත්‍රිවිල් එකේ ලීසින් එක ගෙවා ගන්න ඕන. එයාට ජීවත් වෙන්න ජීවිකාවක් සඳහා ආදායම් මාර්ගයක් ඕන. එයා මොකද කරන්නේ? පොලිමේ ඉඳලා තෙල් ටිකක් අරගෙන මම හරි කියනව නෙවෙයි. නමුත් මේ අර්බුදේ එහෙම තමයි මිනිස්සු තමන්ගේ ජීවන උපාය මාර්ග හදාගන්න. පොලිමේ ඉඳලා තෙල් ටිකක් අරගෙන වැඩි මිලට විකුණනවා. එයාගේ ජීවත් වීම වෙනුවෙන්. එනිසා මෙවැනි අර්බුදයක් ආපම සියලු නීති, සම්ප්‍රදායම්, බැඳීම්, මානව හැඟීම්, වගකීම්, අභිමානය මේ සියල්ල කීතු කරලා ඉවරලනවා. හිතන්න තෙල් පොලිමේ ඉඳලා තෙල් ටිකක් අරගෙන වැඩි මිලට විකුණනවා කියන්නේ මොකද්ද? තමන්ගේ සියලු අභිමානය, තමන්ට තියෙන සියලු පුරුෂාධිපත්‍ය, ඒකදී පුරුෂාර්ථයන්, තමන් පිළිබඳ තියෙන සියල්ල තමන් අත්හැරලා. නේද? කසඩ වැඩක් අපි වචන වලින් ගත්තොත් ඇයි එතෙන්ට මිනිහා පෙළඹෙන්නේ? මේ අර්බුදය එහෙම තමයි නිර්මාණය කරන්නේ. එන ආර්ථික අර්බුදයක් කියලා කෙනෙක් සමාජයේ දෙහි සියලුම යහපත් ගුණාංග, මානව බැඳීම්, එකිනෙකාගේ තිබෙන සබඳතාවයන්, එකිනෙකාට තියෙන ආත්ම අභිමානය මේ සියල්ල සුණු විසුණු කරනවා. මත තබා ගන්න. එතෙන්ට අපේ සමාජ දෙහි ගලාගෙන යන්න තිබෙනවා. ඒ කියන්නේ ආර්ථික අර්බුදයක් කියන්නේ සංඛ්‍යා දත්තවල අර්බුදයක් නෙවෙයි. එතනින් යහන දෙවන්ත කඩාවැටීමකට රාජ්‍යයක්, ජනතාවක්, සමාජයක්, ආර්ථිකයක් පත් වෙනවා. ඒ නිසා මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ලා හරි, ඉන්දියාව ඇවිල්ලා හරි, ජපානය ඇවිල්ලා හරි බේරගනී කියලා මිත්‍යාවට යන්න එපා. එහෙම නැත්නම් ධම්මික පෙරේරා ඇවිල්ලා බේරගනී. එහෙමත් හිතනව නේද? එහෙම එකක් නෙවෙයි මෙතන තිබෙන්නේ. මම ඒක පස්සෝ කියන මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. මේක දැවැන්ත ආර්ථික සමාජ දේ පරිවර්තනකින් තොරව මේ අර්බුදෙන් ගොඩ එන්න බෑ. මම කියන්නේ. මේ අර්බුදේ තවත් තීව්‍ර වෙනවා. අපිට ප්‍රෞಢ ඉතිහාසයක් තිබෙනවා. අපි හැමදාමත් නොසලුණු ජනතාවක්. අපි මොන අර්බුදෙත් නැගිටපු ජනතාවක්. අපි 30 අවුරුදු යුද්ධයකට මුහුණ දීපු ජනතාවක්. ඒ නිසා මේකෙන් එහෙම ධෛර්යයට, හැඟීම් වලට, වචන වලට ගොඩ එන්න බෑ අර්බුදයක් මත තබා ගන්න. සමහර ලෝකේ අර්බුදයන් ගොඩ ගිහිලා තිබෙන්නේ. දශක ගණනාවක් ඒක විඳවලා. ග්‍රීසි අර්බුදය මතුනේ 2010 දී මතක තබා ගන්න. ග්‍රීසි අර්බුදය මතුනේ 2010 දී. එකක් වුන්ට ඔලිම්පික් කුලල බලපෑම 2004. 2004 ඔලිම්පික් කුලලට උන් ඩොලර් බිලියන 12ක් වැය කරලා තිබුණා. විශාල ඉදිකිරීම් කරලා තිබුණා. විශාල ඇපාර්ට්මන්ට් හදලා තිබුණා. විශාල ක්‍රීඩාගාර හදලා තිබුණා 2012. 2008 ලෝක ආර්ථික අවපාතයක් ආවා. ඒක මුළුමනින්ම නාවික කර්මාන්ත බිඳවැට්ටුවා. ග්‍රීසියේ ප්‍රධාන ආර්ථික උපාය මාර්ගයේ තිබුණු නාවික කර්මාන්තයත් එක්ක කඩා වැටුණා. 2010 වෙනකොට ග්‍රීසිය ආර්ථික කඩා වැටෙන්න පටන් ගත්තා. ග්‍රීසිය විශාල මැදපාන්තික ජනයා ග්‍රීසිය අත්හැරලා ගියා. ඒකල යුරෝපා සංගමයට අයිති රටක්. ග්‍රීසිය අත්හැරලා ගියා. ජර්මනිය විශාල ණය කපහැරීමක් කරා ග්‍රීසියට. ජර්මනිය විසින් ප්‍රදාන කළ තිබුණු ණය කපහැරියා ග්‍රීසිය. මම 2012 13 කවුනේ ග්‍රීසියට ගියා. මුළු ඇතැන්ස් නගරෙම හිස්. විශාල ගොඩනැගිලි හිස්, මන්මාවත් හිස්. හරි. 2010න් පස්සේ උන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවස්ථා 3ක් ගියා. පළවෙනි අවස්ථාවේදී ගියා ණය සහනයක් ලැබුණා. ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීම හේතු කොටගෙන මාස දෙකකින් ආණ්ඩුව වැටුණා. ඊළඟ අලුත් ආණ්ඩුවක් ආවා. ඒ ආණ්ඩුව නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. මොකද උනේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කරා. ඒ ආණ්ඩුවත් වැටුණා. අවුරුදු දෙකක් ආණ්ඩු තුනක් ආවා. තුන්වෙනි ආණ්ඩුව ගියා. තුන්වෙනි ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කලින් ජනතාවගෙන් ජනමත විචාරණයක් තියලා ඇහුවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න දෙපාද කියලා. ඒ යන ආණ්ඩුව ජනතාව වටනවනේ. ඒ ආණ්ඩුව කරපු දේ තමයි ජනමත විචාරණයක් තියලා ඇහුවා ජනතාවගෙන් IMF එකට යන්නද කියලා. මොකද ජනතාව කිව්වේ? ජනතාව කිව්වේ යන්න දෙපා කියලා. ඒකත් කෙටි කාලෙකින් වැටුණා. ගියත් වැටුණා නොගියත් වැටුණා. ඒක මම කියන්නේ. ඊට යාන්තම් 2010 දැන් 2022 මේ 2022 තමයි ග්‍රීසිය නැගිටින පටන් ගත්තා. අවුරුදු 12ක් ඒ අර්බුදේ. අද ලෙබනනේ, වෙනිසුලාව, ආජන්ටිනාව නේද? මේ දීර්ඝ රැලි පිට රැලියන අර්බුදයන්ට මුහුණ දෙමින් තිබෙනවා. ඒ නිසා මේක දැවැන්ත ඒ කියන්නේ ආර්ථික අර්බුදයක් කියලා කියන්නේ. ඒක නිකන් නේද රනිල් වාඩි වෙලා විසඳයි හිතන්න එපා. ධම්මික පෙරහැවිලා විසඳයි. එහෙම වෙන එකක් නෙවෙයි. මේක සමස්ත ආර්ථික දේශපාලන සමාජ දෙහිවම් පුළුල් පරිවර්තනයකින් තොරව අපිට මේකෙන් ගොඩ එන්න බෑ.
ඇයි මේ අර්බුදය නිර්මාණය වුනේ? අද අපිට මේ අර්බුදය දැනෙන්නේ මා යටකී කරුණු මත. හැබැයි අර්බුදය ඒක නෙවෙයි. අපි මීට දශක දෙකකට විතර කලින් මට මතකයි මේ තැපැල් ශ්‍රවණාගාරයේ අපේ රටේ ආර්ථික අර්බුදයේ දිශානතිය කළ සම්මන්ත්‍රණයක් තිබ්බා. ඒකෙදි මම ගෙනත් පෙන්නපු කරුණු පහක් තියෙනවා. අදත් ඒ කරුණු පහ වළංගුයි. අපේ ආර්ථික අර්බුදයේ මුහුණ දීපු ප්‍රධානම කරුණු පහ. එක අපේ ආනයන අපනයන අතර පරතරය. අපි දන්න ලෝකෙක තව දුරටත් කිසිදු රටකට හුදකලාව ජීවත් වෙන්න බෑ. කවුරු හරි කල්පනා කරන ලෝකෙන් අයින් වෙලා ජීවත් වෙන්න ඒ 1800 700 ගණන් වලට අයිති ලෝකයේ. හැබැයි දැන් ලෝකයේ මොකද වෙන්නේ? වෙළඳ පොලෙන් ගැට ගහලා තිබින්නේ. ඒ නිසා ලෝකේ ආනයන අපනයන කියන යථාර්ථයක්. ලෝකේ හැම රටක්ම බහන්න ආනයන කරනවා. ලෝකේ හැම රටක්ම බහන්න අපනයන කරනවා. ඒක යථාර්ථයක්. ඒ නිසා ආනයන අපනයන අපිට අත්තරපු ලෝකයක් අද නැහැ. හැබැයි අපි ලෝක වෙළඳාමේ විශාලම පංගුව රඳාපවතින ඩොලර් මත. අපිට බහන්න ගේන්න ඩොලර් ඕන. බහන්න විකුණුවාම ඩොලර් හම්බ වෙනවා. ඒ නිසා මෙන්න මේ දෙක අතර පරතරය අතිශය වැදගත්. 1977 දී අපි බහන්න විකුණලා ලැබුණු ආදායමෙන් බහන්න ගෙනාවට පස්සේ අපිට ඩොලර් මිලියන 40ක් ඉතුරු වුණා. ධන අතිරික්තයක් තිබුණා. ධන අතිරික්තය. හැබැයි 2021 ගිය අවුරුද්දේදී අපේ හිගය ඩොලර් මිලියන 8100යි. අපිට ඩොලර් මිලියන 40ක ධන අතිරික්තයක් තිබුණා. 2021 දී ඩොලර් මිලියන 8100ක ඍණ හිගයක්. ඒ කියන්නේ මොකක්ද? අපිට බහන්න විකුණලා ලැබෙන ඩොලර් ප්‍රමාණය බහන්න ආනයනය කිරීම සඳහා ඩොලර් කෝටි 810ක් මදි. ඔන්න ප්‍රශ්නේ. අපේ පාලකයන්ට සැලැස්මක් තිබුණේ නැහැ මේ පරතරය කොහොමද අඩු කරගන්න කියලා. දිනපතා හැම අවුරුද්දම මේ පරතරය වර්ධනය වෙන්න පටන් ගත්තා. 1977 දී ලෝක වෙළඳාමෙන් අපිට 0.5ක් අයිතිව තිබුණා. ලෝකයේ ඩොලර් 200ක වෙළඳාමක් වුණා නම් ලංකාවට ඩොලර් එකක් ආවා. ලෝක වෙළඳාමේ අපේ පංගුව 200න් එකයි. අද ලෝක වෙළඳාමේ අපේ පංගුව 0.05යි. ඒ කියන්නේ ලෝකයේ ඩොලර් 2000ක වෙළඳාමක් වුණොත් ලංකාවට ඩොලර් එකක් එනවා. ලෝක වෙළඳ පොලේ අපේ පංගුව 10 ගුණයකින් ඇකුළුණා. අපි ආණ්ඩුව හදන්නේ මොකටද? ජනතාව ආණ්ඩුව හදන්නේ මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න. ලෝක වෙළඳ පොලේ පංගුවක් අපි අත්පත් කරගන්න. හැබැයි සිද්ධ වෙච්ච දේ තමයි ක්‍රමානුකූල ලෝක වෙළඳ පොලේ පංගුව අපිට අඩු වුණා. අවසානයේ සිද්ධ වෙච්ච ප්‍රතිපිකාවක් තමයි අපිට ධන වෙළඳ ශේෂයක් තිබුණු රටක ඍණ ඩොලර් මිලියන 8100ක හිගයක් ඇති කරන තත්ත්වයක් නිර්මාණය කරා. මෙන්න මේක අපේ අර්බුදයේ තියෙන පතුලේ කරුණ. 1. 2. අපේ අර්බුදයේ තියෙන දෙවනි ප්‍රධානම කරුණ තමයි රාජ්‍ය ආදායම හිගකම. මොකද රජයට වියදම් කර ගැනීම සඳහා බහණ්ඩාගාරයට ආදායමක් එන්න ඕන. 1996 දී දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට බහණ්ඩාගාරයට අවශ්‍ය 23ක්. රටේ ජාතික නිෂ්පාදනයෙන් 23ක් බහණ්ඩාගාරයට ආවා. ගිය අවුරුද්දේ 2021 රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදිතයෙන් 8.6%. ලංකා ඉතිහාසයේ අඩුම රාජ්‍ය ආදායම අපිට 2021 දී ලැබුණේ. මා හිතනවා 2022 දී ඊටත් වඩා වෙනවා. මාද කියලා. ඒ කියන්නේ මොකක්ද? රජයට වියදම් කිරීම සඳහා රජයට වියදම් කිරීමට සරිලන මුදල් ප්‍රමාණය බහණ්ඩාගාරයට ලැබෙන්නේ. ප්‍රශ්නයක ඉදිරි උදාහරණයකට ගත්තොත් 2021 රජයේ මුළු ආදායම බිලියන කියන කෝටි 100යි. බිලියන 1457යි. රජයේ මුළු ආදායම බිලියන 1457ක් වෙනකොට රජයේ මුළු වියදම බිලියන 3521යි. බිලියන 3521යි රජයේ වියදම. ඒ කියන්නේ මොකද්ද? රජයට ලැබෙන්නේ වියදම් වලින් 30%යි. ඔබට රුපියල් 100ක් ලැබෙනවා. ඔබට රුපියල් 30ක් ලැබෙනවා ගෙදරට ආදායමක් හැටියට. හැබැයි ඔබට ගෙදර රුපියල් 100ක් වියදම් කරන්න වෙනවා. මොකද්ද වෙලා තිබෙන්නේ? රජයේ ආදායම විශාල ලෙස අඩු වී තිබෙනවා. මේකට ප්‍රධාන කරුණු කීපයක් තිබෙනවා. අපේ වැටුප් හා වේතන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ වේතන වලින් අපි ගෙවනවා බිලියන 845ක්. ඒ කියන්නේ බහණ්ඩාගාරයට ලැබෙන මුදලින් 58ක් අපි ගෙවන්නේ රාජ්‍ය සේවකගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වලට.
රුපියල් 100ක් හම්බ වෙනවා නම් රුපියල් 58ක් වියදම් කරන අපිට වැටුප් සහ විශ්‍රාම වැටුප් වලට දරන්න පුළුවන්. දරන්න බෑ. අපි ආර්ථිකයේ පළල් වෙන්නේ නැතුව අපි විශාල පතුලේ රාජ්‍ය සේවයක් හැදුවා. මේ කිසිවක් ඵලදායීතාවය සඳහා යොදවපුවා නෙවෙයි. අද විශ්වවිද්‍යාලවල ගත්තොත් අදත් ලෙක්චර්ස්ලා හිගයි. හැබැයි අනධ්‍යයන කාර්ය මණ්ඩලය සෑම විශ්වවිද්‍යාලයකම වැඩි කවුද? අනධ්‍යයන කාර්ය මණ්ඩලය. මා හිතනවා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වැඩියෙන් ඇති නුවරින් ගත්තු අඩි කට්ටිය කිරියැල්ලේ උසස් අධ්‍යාපනය මත ඉන්නේ. මේ මයුර. ඉසුරු පාට බස් දෙකක් එනවා කුලිය පිටියේ. ඇයි අධ්‍යාපන ඇමති කෙනෙක් හිටිය කුලිය පිටියේ. වරායට බස් 4ක් එනවා උදේට මාතර ඉඳන් හයිවේ එකේ. වරාය ඇමති හිටියා මාතර. මේ පිරෙව්වේ මොන වගේද? පිරෙව්වේ තාමත් පහළ මුරකරුවන්. ලිපි මේ ඉත පහළ නේද? උඩ අඩුයි. රෝහල ගත්තත් උඩ අඩුයි. යට පුරවල. ඡන්ද වලට කැන්වසින් ගියේ. හරිද? රස්කියාවක් දෙන්නේ. මේ සදා පිරෙව්වා මේක. පුරවලද මොකද වෙලා තිබෙන්නේ? ඵලදායීතාවයක් නැති රාජ්‍ය සේවයක් නිර්මාණය වුණා. රජයට ලැබෙන රුපියල් 158ක් වැය කරන්න වෙලා තියෙනවා. රුපියල් 58ක් වැය කරන්න වෙලා තියෙනවා විශ්‍රාම වැටුප් සහ වැටුප් වලට. කොහොමද රටක් දුවන්නේ? ඊළඟ ගත්තොත් පොලිය ගෙවීම ගත්තොත් ආණ්ඩුව ආදායම් බිලියන 1457ක් වෙනකොට 2021 කින් ආණ්ඩුවේ ගත්ත ණය වලට පොලිය ගෙවලා තියෙනවා බිලියන 1048ක්. ආණ්ඩුවටම හම්බ වෙන බිලියන 1457යි. පොලිය ගෙවන්න යනවා බිලියන 1048ක්. ඒ කියන්නේ 172ක්. ආණ්ඩුවට රුපියල් 100ක් හම්බුනොත් රුපියල් 72ක් වැය කරනවා මොකටද? පොලිය ගෙවන්න. එතකොට රුපියල් 72ක් ගෙවන පොලිය ගෙවන්න වැටුප් ගෙවන රුපියල් 58ක් වුණා. දෙකම එකතු කරපුවම 130යි. බහණ්ඩාගාරයට හම්බෙන්නේ 100යි. බහණ්ඩාගාර රුපියල් 100ක් හම්බුනාම වැටුප් ගෙවන්නයි පොලිය ගෙවන්නයි 130ක් වේදම් කරන්න. අරුබුදයක් නැද්ද? මේකයි ප්‍රශ්නේ. ඉතින් ආණ්ඩුව මොකටද ඕනකම තිබුණේ? ආණ්ඩුව දිග බලන්න ඕන. තමන්ගේ වියදම් ශීර්ෂය කොහොමද වර්ධනය වෙන්නේ? ඒ වර්ධනය වෙන වියදම් ශීර්ෂයට අනුව ආදායම උපයන්නේ කොහොමද? එහෙම සලස්මක් තිබුණේ නැහැ මේ පාලකයන්. කවදාවත් එහෙම දැක්ම සහිත පාලනය කරේ නැහැ. හැම වෙලාවම කල්පනා කරේ ඊළඟ ඡන්දෙ දිනන්න. ඒ ගමේ පාර හදන්න ඕන. ඊළඟ ඡන්දෙ දිනන්න. ඡන්ද වැඩ කරපු කෙනාට රස්සාවක් දෙන්න ඕන. මේ වැරදි දේශපාලන සංස්කෘතිය අපේ රටේ මේ අර්බුදය නිර්මාණය කිරීම ප්‍රධාන පංගුවක්. ඒක තමයි දෙවෙනි අර්බුදය. තුන්වෙනි එක තමයි අපේ නිෂ්පාදනය වේගයෙන් කඩා වැටෙන්න පටන් ගත්තා. අපේ ජාතික නිෂ්පාදනය ලෝකේ හැම රටක්ම ඉස්සරහට ගිහින් තිබෙන්නේ. ඒ රටේ ජාතික නිෂ්පාදනයක් ආරක්ෂා කරගෙන අපේ ජාතික නිෂ්පාදනයක් නැතුව ගියා. අපේ සියලුම කර්මාන්තසල ටික වැහෙන්න පටන් ගත්තා. 1960 දශකයේ ඉතා හොඳ කර්මාන්ත පද්ධතියක් අපි ආරම්භ කරා. සමහර ඒවා අපිට කඩදාසි හදන්න නේද වාලක් කියන්නේ ඇඹිලි පිටියේ කඩදාසි කර්මාන්තසල තිබුණා. අපිට පරන්තන් වල රසායනික කර්මාන්තශාලාවක් තිබුණා. පුත්තලමේ සිමෙන්ති කර්මාන්තශාලාවක් තිබුණා. තුනිලෑලි සංස්ථාවක් තිබුණා. කිරිපිටි කම්මල් තිබුණා. සීනි කර්මාන්තශාලා තිබුණා. රෙදි කර්මාන්තශාලා, මත්තේගොඩ, පූගොඩ, වේයන්ගොඩ රෙදි ගම්මාන සහිත රෙදි කර්මාන්තශාලා තිබුණා. මොකද සිද්ධ වුණේ? ලෝකේ තාක්ෂණ වේගයෙන් වර්ධනය වෙනවා. ඒ අලුතෙන් ඇති වෙන තාක්ෂණ අපිට උරා ගන්න අසමත් වුණා. මොකද සිද්ධ වුණේ? අපේ කර්මාන්ත පද්ධතිය යල් පැන්නා. මන්දක මේ ළඟදී වාලක් කියන කඩදාසි කම්මල ගැන රනිල් කියන ප්‍රශ්නයක් අහනකොට රනිල් වික්‍රමසිංහ මොකද කියන්නේ? වාලක් කියන කඩදාසි කර්මාන්ත ශාලාව කර්මාන්තයකට දියුණු කරන්න බෑ සංචාරක ව්‍යාපාරයට හොඳයි කියලා. ඒ කියන්නේ මොකද්ද? පැරණි යන්ත්‍ර සූත්‍ර බලන්න සුද්දන්ට එන්න කියලා. ඒ කවුද මේ? ඒ තාක්ෂණ වෙනස් වීමට අලුත් තාක්ෂණ ගෙනාවේ නෑ මේවට. මේ ජල්පන්න. අද වාලක් කියන මම දැක්ක වීරවංශ වාලක් කියන කඩදාසි කම්මලෙන් කඩදාසි අඹරලා නේද? බොරු හොඳේ. ඒකේ විදුලි බිලවත් ගෙවන්න බෑ ඒ කඩදාසි කුල්ල. දෙවන්ත යන්ත්‍ර සූත්‍ර තියෙන්නේ. අර ලොකු ඒව අර පල්ප් කරන්න ලොකු යන්ත්‍ර සූත්‍ර. එහෙම නෙවෙයි අලුත් තාක්ෂණයම අපි ඒවා උකහාගත්තේ නෑ. ඔක්කොම වහලා දැම්මා. අපේ මුළු නිෂ්පාදන කඩාවැට්ටුවා. අන්තිමේදී මොකද උනේ? ඒවා පැත්තකින් ඉඳපත් කුසි නිෂ්පාදනය බැලුවොත් අපිට 2000 ගිය අවුරුද්දේ අපි සීනි හදලා තියෙනවා මෙට්‍රික් ටන් 66000. හැබැයි අපි සීනි ගෙනලා තියෙනවා මෙට්‍රික් ටන් 257000. අපේ රටේ අවශ්‍යතාවයෙන් සීනි නිෂ්පාදනය කරන 29. අපි සමවෙන ලුණු. අපි ලුණු හදලා තියෙනවා මෙට්‍රික් ටන් 66000. අපි ලුණු ආනයන කරලා තිබෙනවා මෙට්‍රික් ටන් 257000.
ඉතින් අපේ අවශ්‍යතාවයෙන් අපි ලුණු හදන 29%. අපි 71%ක්ම ලුණු ආනයනය කරනවා. අපි සීනි ගිය අවුරුද්ද අපි නිෂ්පාදනය කළ තන මෙට්‍රික් ටන් 75000. අපි ආනයනය කරලා තිබෙනවා මෙට්‍රික් ටන් 582000. ඉතින් අපේ රටේ සීනි අවශ්‍යතාවයෙන් 89%ක් අපි පිටරටින් ආනයනය කරනවා. 11%යි අපි සීනි නිෂ්පාදනය කරන්නේ. අපේ පොල් තෙල් අවශ්‍යතාවය පොල් තෙල් අපි මෙට්‍රික් ටන් 43000ක් පොල් තෙල් අපේ රටේ නිෂ්පාදනය කරලා තිබෙනවා. අපි මෙට්‍රික් ටන් 99000ක් පොල් තෙල් ආනයනය කරලා තියෙනවා. අර නිෂ්පාදනය වගේ දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් අපි පොල් තෙල් ආනයනය කරනවා. අර්ථාපල් ගත්තොත් අපි මෙට්‍රික් ටන් 76000ක් නිෂ්පාදනය කරලා තිබෙනවා. මෙට්‍රික් ටන් 1,17,000ක් අපි ආනයනය කරලා තියෙනවා 60%ක්. මිරිස් ගත්තොත් 72ක් පිටරටින් ආනයනය කරනවා. රෙදි පිළි ගත්තොත් මේ සියල්ල වගේ අපි පිටරටින් ආනයනය කරනවා. සපත්තු, බෑග්, කොණ්ඩකටු, ආයකට්ට මේ ඔක්කොම අපි ආනයනය කරන රාජ්‍යයක්. ඒක කොහෙද තියෙන්නේ? පාලකයන් ඕන මොකටද තිබෙන්නේ? මා කියන්නේ සියල්ල නිෂ්පාදනය කරන්න කියලා. හැබැයි ශේෂ්ත්‍ර කීපයක අනන්‍යතාවයක් හදන්න ඕන. ලෝකේ හැම රටකම අනන්‍යතාවයක් තිබෙනවා. ස්විට්සර්ලන්ත කිව්වොත් මතක් වෙන මොනවද? චොක්ලට්. නේද? ඉතාලිය කිව්වොත් සම්බහන්ඩ. ජපාන කිව්වොත් මෝටර රථ. චීන කිව්වොත් සෙල්ලම් බඩු. හැම රටක්ම මොකද කරලා තිබෙන්නේ? තමන්ගේ රටට ආවේනික එක නිෂ්පාදන ශේෂ්ත්‍රයක් දියුණුවම තැනට ගේනවා. අපි මොනවද? ලංකාව කිව්වොත් මොකද්ද? ගෘහ සේවිකා. මතකද? මම ගියා මීට අවුරුදු 4කට විතර කලින් ඩුබායි වලට. 4ක් නෙමෙයි. ඒ සිද්ධිය වලට අවුරුදු 7-8කට විතර කලින්. ආවා එක මේ මාව ගන්නවා එම්බසි කාන්තාව සහෝදරියක් ආව එම්බසි මාව ගන්න එයාපෝට් එකේ. මාව එයාපෝට් එකෙන් ගන්නකොට අර එයාපෝට් එකේ මාව ඉමිග්‍රේෂන් එකෙන් ඉන්නව නිලධාරිතුමියා. එය ඩුබායි රටේ කෙනෙක්. මම එළිය ඉමිග්‍රේෂන් එකෙන් එයා ඇතුළට ගත්තට පස්සේ අර මාත් එක්ක ගිය මාව ගන්න ආපු අපේ එම්බසි කාන්තාවට ආරයා පොඩ්ඩක් ඉන්න කිව්වා. ඉන්න කියලා කතා කරා. එනකොට මම ඇහුවා ඉතින් අපිත් අහනවනේ එක එක ඒවා. මම මොකටද ඒ කියන්නේ? නෑ බීරින්න බෑ. හැමදාම එයාපෝට් එකට ආපුවාම මගෙන් ගෙදර වැඩට කාන්තාවක් ගෙන දෙන්න කියලා ඉල්ලනවා ඔයා. අපි නේද ජපානයේ යාළුවෙක් ඉන්නවනම් කියන බයිසිකලයක්වත් එවන්න බැරිද කියලා. ඉතාලියේ යාළුවෙක් ඉන්නවනම් කියන බෙල්ට් එකක් එවන්න බැරිද කියලා. ස්විට්සර්ලන්තයේ යාළුවෙක් ඉන්නවනම් කියන ඔරලෝසුවක් කරේ චොක්ලට් හරි එවන්න බැරිද කියලා. ලංකාවේ මැද පෙරදිග කාට හරි යාළුවෙක් ඉන්නවනම් ඉල්ලන්නේ ගෙදර වැඩට කෙනෙක් එවන්න බැරිද? උන් අපේ රට. නිසා මොකද්ද කරේ? ලෝකේ හැම රටක්ම Tamanට ආවේනික ශේෂ්ත්‍ර දියුණු කරනවා. අප මොනවද දියුණු කරේ? සුද්ධ හදපු තේ ටිකක් තියෙනවා. නේද? සිලෝන් තේ කියලා ඉතරයි. වෙන මොකද්ද අපේ බ්‍රෑන්ඩ් නේම් එක? ඉතින් මේ පාලකයන් මෙහෙම දැක්මක් තිබුණේ මතක තබා ගන්න. අද ඉන්දියාව ගත්තොත් මොකද්ද? ඉන්දියාව ගත්තොත් ලෝකේ ඉහළම කළමනාකාරීත්වය. විශේෂයෙන්ම IT. ඉන්දියාව ගිය අවුරුද්දේ IT වලින් ඔපෙලා තියෙනවා ඩොලර් බිලියන 133ක්. IT වලින් ගිය අවුරුද්දේ ඉන්දියාව ඔපෙලා තියෙනවා ඩොලර් බිලියන 133ක්. ලෝකේ තෙල් අපනයන කරන ප්‍රධානම රට සෞදි අරාබිය. සෞදි අරාබිය ගිය අවුරුද්දේ තෙල් ලෙවල හොයලා තියෙන්නේ ඩොලර් බිලියන 113යි. සෞදි අරාබිය තෙල් වලින් ඩොලර් බිලියන 113ක් වෙනකොට ඉන්දියාව IT වලින් හොයලා තියෙනවා ඩොලර් බිලියන 133ක්. ලෝකෙ එහෙමයි ගියේ. අපේ මුළු ආර්ථිකයම බිලියන 80යි. අපේ මුළු ආර්ථිකයම බිලියන 80 ඩොලර් බිලියන හොඳේ. මං කියන්නේ මේ අවුරුද්දේ 65ට අඩු වෙනවා කියලා. බලමු. මේ අවුරුද්දේ ඩොලර් බිලියන 65 දක්වා අපේ ආර්ථිකය ඇකිලි. මේක සිද්ධ වුණා. අපි කණ්ඩායමක් ඉන්දියාවේ IT ශාස්ත්‍ර දියුණුව පිළිබඳ රිසර්ච් එකක් කරා. ඒ කණ්ඩායම අපිට විශාල වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඔවුන් කියන්නේ කුමක්ද? ඒ IT ශාස්ත්‍රය දියුණු කිරීම සඳහා ඉන්දියානු රාජ්‍ය කරපු මැදිහත් වීම. ඒතර මේ 3G 4G තාක්ෂණය මුකුත් නැති කාලේ ටවර් එකක් ගහනවා. ඒ ටවර් එක වටේ කිලෝමීටර් 2ක විතර සිග්නල් තියෙනවා. එතන යුනිවර්සිටි එකක් දානවා. එතන IT සිටි එකක් පටන් ගන්නවා. එතන චූටි සුළු අමධ්‍යපරම ව්‍යවසායකයෙකුට කියනවා ලෝකයේ තියෙන මුදුකාංග පද්ධති නිෂ්පාදනය කිරීම සඳහා තරඟ වෙළඳපොළට යන්න කියලා. ඒ IT ටවර් ඒ ටවර් එක වටේ ඒ කණුව වටේ තමයි IT සිටි එක හැදුනේ. ඉතින් බ්ලොක් නේද රට වටේ සිටි හැදුනේ. අද මොකද වෙලා තියෙන්නේ? අද ලෝකේ ප්‍රධානම IT සැපයීම් කරුවන් ඉන්දියාව. අද Google ආයතන ප්‍රධාන විධායක නිලධාරියා කවුද? ඉන්දියානු. අද ලෝකේ තියෙන ප්‍රධාන මුදුකාංග සමාගම් වල උඩින්ම ඉන්නේ ඉන්දියානු මතක තබා ගන්න.
ඔවුන් ලෝකේ බ්‍රෑන්ඩ් නේම් හදනවා. අපි මොකක්ද හදලා තියෙන්නේ? ඒකයි මං අහන්නේ. ඒ නිසා අපිට බැරුණා මේ පාලකයන්ට අපේ රටේ නිෂ්පාදනය ඉස්සරහට ගේන්න. ඒක තමයි අපේ අර්බුදයේ තුන්වෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ තමයි අපේ අර්බුදේ මොකද්ද? මහා දැවැන්ත ණයකන්දක්. අපිට අපේ ආර්ථික දෙයට දරා ගන්න බැරි ණයකන්දක් හොඳයි. ඒක දරා ගන්න බෑ. 1950 දී අපේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1යි. ඒකට කෝටි 100යි. අන්න ඒක නම් ධම්මික පෙරට ගෙවන්න තිබ්බා. එදා නේද? ඩොලර් රුපියල් බිලියන 1යි අපේ මුළු ණය ප්‍රමාණය. මේ 2021 දෙසැම්බර් මාසයේ අවසන් වෙනකොට අපේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 17.8යි. ඒ කියන්නේ රුපියල් කෝටි 1,78,000යි. කෝටි ඒවා 1,78,000. සමයි. කෝටි ඒවා 17,80,000යි. ට්‍රිලියන කියන කෝටි ලක්ෂයයි. ට්‍රිලියන 17.8යි. හැබැයි අපි අනිල් සහෝදරය ගණනය කරලා පෙන්නුවා දැන් වෙනකොට අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 21යි. 26.6යි. දැන් වෙනකොට අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 26.6යි. ඒ කියන්නේ කෝටි 26 ලක්ෂය. 1950 දී කෝටි 100යි. අද කෝටි 26 ලක්ෂය. මේක අපි ඔහොම යමු නේද? බලන්න මම ටික හයියෙන් කතා කළා මේක 30ක් දිනේ. හරිනේ. ඒ නිසා හරි එහෙනම් නේද? ඒ නිසා අපි ගත්තොත් නේද? කෝටි 26 ලක්ෂක විශාල ණය කන්දක් අපිට ඉර වෙලා තියෙනවා. හරිද? පෙට්‍රෝලියම් එක විතරක් තෙල් සංස්ථාව ලංකා බැංකුවටයි මහජන බැංකුවට ණයයි කෝටි ලක්ෂයක්. තෙල් සංස්ථාවේ ණය පංගුව කෝටි ලක්ෂය. ඔයගොල්ලෝ දන්නවද භාණ්ඩාගාර account එක? භාණ්ඩාගාර account එක තියෙන්නේ ලංකා බැංකුවේ. අද OD එක කීයද? OD කියලා කියන්නේ මොකද්ද? ගිණුමේ සල්ලි නැතුව ගිණුම් හිමියා කරේ තියෙන විශ්වාසයෙන් බැංකුව දීලා account එකේ සල්ලි නැහැ බැංකුව ගෙවලා දෙන කොච්චරද? අද භාණ්ඩාගාර account එක OD එක කෝටි 1,30,000යි. ට්‍රිලියන 1.3ක හරිද? OD එකක් තියෙන බං මේ භාණ්ඩාගාර account එකේ. මොකද වෙලා තියෙන්නේ? ඉතින් මේ මහා දැවැන්ත ණයකන්දක් අපිට දරා ගන්න බැහැ මතක තබා ගන්න. මේ ණය වලින් ප්‍රධානම ණය බර අපිට තියෙන අද ISB. අපි අනිත් සහෝදරයා පැහැදිලි කරා ජාත්‍යන්තර සූරි බැඳුම් කර. අපි ජාත්‍යන්තර සූරි බැඳුම් කර වලින් ඩොලර් බිලියන 15.5 කරන් තියෙනවා. දැන් හම්බන්තොට වරාට ණය ගන්න ප්‍රොජෙක්ට් එකට. මත්තල ගුවන්තොටුපළට ණය ගන්න ප්‍රොජෙක්ට් එකට. හැබැයි ණය නැතුව සල්ලි අරන් තියෙනවා අපි ණයට. ප්‍රොජෙක්ට්ස් වලට නෙමෙයි. ණයට සල්ලි අරන් තියෙනවා. ඒක තමයි ISB කියන්නේ. කෙලින්ම කෑෂ් ණයට අරන් තියෙනවා ඩොලර් බිලියන 15.5. ඒ ඩොලර් බිලියන 15.5න් ඩොලර් බිලියන 12ක්ම අරන් තියෙන රනිල් වික්‍රමසිංහ. පෞගේ අවුරුදු 4මාර. අපි ISB වලින් ණය ගන්න පටන් ගත්තේ කබ්‍රාල් 2017. 2020 වෙනකන් ගත්තා. 2020 ඉඳන් අපිට දුන්නේ නැහැ ISB වලින්. අවුරුදු 13ක් අපි ජාත්‍යන්තර සූරි බැඳුම් කර විකුණලා ණය අරන් තියෙනවා. අරගත්තු මුළු ණය පංගුව ඩොලර් බිලියන 15මාරයි. හැබැයි ඒකෙන් රනිල් වික්‍රමසිංහ ගත්ත ඩොලර් බිලියන 12. හරි. මේ එළබෙන 25 වෙනිදා ගෙවන්න තියෙන ඩොලර් බිලියනය මහින්ද ගත්තු ඒවා. එතනින් පස්සේ ගෙවන්න තියෙන ඔක්කොම රනිල් වික්‍රමසිංහ ගත්තා. මේ ආර්ථික උස්තාද්. හරිද? ඒවා සමහරේ වරන් තියෙන 6.8 පොලියට, 7.8 පොලියට, අවුරුදු 5කට, අවුරුදු 10ට කෙටි කාලීන අධික පොලියට මූල්‍ය වෙළඳ පොළට ගිහලා ණය ගත්තා. ඒ නිසා අපිට වරොත්තු නොදන්න ණය කන්දක අපි හිර වුණා. මේක තමයි අපේ ආර්ථික හතරවෙනි අර්බුදය. අපේ ආර්ථිකයේ පස්වෙනි අර්බුදය තමයි කොච්චර ජාතික නිෂ්පාදනයක් සිද්ධ වුණත් වැඩක් නැහැ. මොකද්ද උනේ? කොච්චර ජාතික නිෂ්පාදනයක් සිද්ධ වුණත් වැඩක් නැහැ. ඒක සාධාරණ බෙදින්නේ නැහැ. මේකත් ප්‍රශ්නයක්. අපේ රටේ ඉහළම ඉන්න 10%. රටේ ජාතික ධනෙන් 38.4ක් භුක්ති විඳිනවා. පහළම ඉන්න 10%ට හම්බෙන්නේ රටේ ජාතික ආදායමෙන් 1.1යි. ඒ කියන්නේ මොකද්ද? රටේ අපි ඔක්කොම එකතු වෙලා ලොකු පාන් ගෙඩියක් හදනවා.
එච්චරයි අවුරුදු හැදුවේ. ඒ පාංගෙඩිය පෙති 100කට කපනවා. කැපුවට පස්සේ 10 දෙනෙක් ඇවිල්ලා පෙති 38 හමාරක් ගන්නවා. 15 ඉන්න 10 දෙනෙක් ඇවිල්ලා පෙත්තයි අනිත් පෙත්තෙන් චුට්ටයි ගන්නවා. සාධාරණයි. එනිසා මේ ආදායම් බෙදීමේ විෂමතාවය අපි අවම කරන්න ඕනේ. අද අපේ රටේ ජාතික නිෂ්පාදනයේ 36ක් දෙන්නේ බස්නාහිර පළාත. අපේ රටේ ජාතික නිෂ්පාදනයේ 36ක් හදන්නේ බස්නාහිර පළාත. උතුරු මැද පළාත ජාතික නිෂ්පාදනයේ දායකත්වය 5%යි. ඌව පළාත 4%යි. මධ්‍යම පළාත 9%යි. හැබැයි බස්නාහිර පළාත 36%යි. ඒ කියන්නේ මොකද්ද? ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද? තමන් මොනතරම් ප්‍රමාණයකට ආර්ථිකයට දායකත්වය සපයනවාද ඊට අනුරූපීව තමයි ජනතාවට ආධාර ප්‍රතිලාභ ලැබෙන්නේ. ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ නැත්නම් ප්‍රතිලාභයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට බස්නාහිර පළාතෙන් 36ක් ආර්ථිකයට සම්බන්ධ වෙනකොට මධ්‍යම පළාත 9%යි. ආර්ථිකයට සම්බන්ධ වෙන කුඩා පංගුවක් නම් පෙරලා ජනතාවට ලැබෙන්නේ කුඩා පංගුවක්. එනිසා මේ ආර්ථික වර්ධනය වගේම ආර්ථිකේ ප්‍රසාරණය නොවීම. ගොඩාක් අය හැම වෙලාවම කල්පනා කරන ආර්ථික වර්ධනය. හැබැයි ආර්ථික වර්ධනයට එහා ගියපු ආර්ථික ප්‍රසාරණයක් අවශ්‍යයි. ආර්ථිකය ගමට ගලාගෙන යන්න ඕන, පහළට ගලාගෙන එන්න ඕන. නමුත් අපේ ආර්ථිකය පහළට ගලාගෙන යන වෙනුවට මේගොල්ලෝ හැම වෙලාවම කල්පනා කරන්නේ කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථික සංවර්ධන මාවත. ඒක වැරදි මතක තබා ගන්න. මේවා තමයි අපේ ආර්ථිකයේ තියෙන ගැඹුරු අරුබුද පහ. ආනයන අපනයන අතර පරතරය, රාජ්‍ය ආදායම හීනවීම, නිෂ්පාදනය කඩාවැටීම, ණයබර සහ ආදායම් බෙදියාමේ විෂමතාවය. මෙන්න මේ කරුණු පහ තමයි අර්බුදේ පතුලේම තියෙන කරුණු. මේක තමයි දැන් මේ පුපුරන්නේ. එහෙනම් උත්තර ඕනේ එතෙන්ට. මතක තබා ගන්න. උත්තර හොයලා වැඩක් නැහැ. සෙට් එකට බවුසරයක් එවලා. ඊළඟ ප්‍රශ්නේ ඊළඟ බවුසර එනකොට ඒ ප්‍රශ්නේ එනවා. උත්තර හොයලා වැඩක් නැහැ නේද? ගෑස් නමක් ගෙනල්ලා. මේ පතුලේ තියෙන කරුණු පහට උත්තර අවශ්‍යයි. හැබැයි මේගොල්ලන්ට කවදාවත් එකට උත්තර තිබුණේ නැහැ. අද මේ පැන නැගුණු අර්බුදේ අද නෙවෙයි. මේක අවුරුදු 42කට කලින් තිබ්බා. 1980 තිබ්බා. මොකද්ද? කරුණු දෙකයි. ආණ්ඩුවට ඩොලර්, ඒ කියන්නේ රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය රට උපයන්නේ නැහැ. භාණ්ඩාගාරයට අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය භාණ්ඩාගාරයට ලැබෙන්නේ නැහැ. මේක 80 තිබ්බා. හැබැයි 80 බේරගත්තා මේක. 80 බේරගත්තේ කොහොමද? භාණ්ඩාගාරයට ඕන සල්ලි ටිකයි රටට ඕන ඩොලර් ටිකටයි ණයක් ගත්තා. තව තියෙන ටිකක් විකුණා ගත්තා. 80 සේව් කරගත්තා. 85 වෙනකොට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපෙන ඩොලර් ප්‍රමාණයට වඩා 80ටත් වඩා වුණා. හිගේ 80 වෙනකොට හිගේ තවත් වැඩි. සපුරගත්ත කොහොමද? ණයක් ගත්තා, තියෙන ටිකක් විකුණා ගත්තා, 81 සේව් කරගත්තා. මෙහිම ආවා. 85 වෙනකොට උපෙන ඩොලර් ප්‍රමාණය තවත් මදි අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණයට වඩා. හිගේ ලොකුයි. සපුරගත්ත කොහොමද? ණයක් ගත්තා, තියෙන එකක් විකුණා ගත්තා. 85ක් දිව්වා. කොහොම ආවා? 2010 වෙනකොටත් මේක තියෙනවා. බේරගත්ත කොහොමද? ණයක් ගත්තා, තියෙන එකක් විකුණා ගත්තා. එන්න මේ ඕනකම වැඩි වෙනවා. වැඩි වෙන්න හොඳම දේවල් විකුණනවා. තෙල් ටැංකි ටික විකුණනවා නේද? වරාය විකුණනවා නේද? රැජින ජැටිය විකුණනවා. ඊට පස්සේ ඉන්ෂුරන්ස් සමාගම වික්ක එක නම් නඩුවෙන් ආපහු ආවා. නැවතිල් ලංසෙ වික්කා. දැන් විකුණාගෙන මොකද කරන්නේ? අර හිගය සම්පූර්ණ කරගන්නවා විකුණාගෙන ණයක් අරගෙන. 2020 වෙනකොට 80ක් තියෙනවා. 2020 වෙනකොට ලෝකයේ තියෙනවා ඒ රටවල් වලට ණය දෙන එක හොඳද නරකද කියලා මනින සමාගම්. ඒවා රේටින් සමාගම්. මොකද ඒව මත තමයි ලෝකේ රටවල් ඒ රටට ණය දිය යුතුද නැද්ද කියලා තීරණය කරන්නේ. ඔක අලුත් දෙයක් නෙවෙයි. හරිද? අපිටත් තියෙන රේටින්ස් එකක්. අපිටත් තියෙන රේටින්ස් නේද? ලංකා බැංකුවටත් ණය. මහජනන බැංකුවටත් ණය. බඩු ගන්න කඩේටත් ණය. පොලි මුදල වලටත් ණය. උකස් බඩු කඩේටත් ණය. ඊට පස්සේ කවුරු හරි ආය ණයක් ඉල්ලන්න ගිහපුවාම රේටින්ස් කට්ටිය කියනවා එයාට ණය දෙන්න බලාගෙන හැමතැනම ණය. තියෙනවා. එහෙම කියනවද? එයාට ණය දෙන්න අවදානම් 2020 වෙනකොට කිව්වා ලංකාවට ණය දෙන අවදානම් කියලා ලෝකේ ජාත්‍යන්තර ආයතන මූඩි ආයතනය 20 වෙනි රේටින් සමාගම් කිව්වා ලංකාවට ණය දෙන එක අවදානම් කිව්වා. කප්‍රෝ කිව්වා
ජාත්‍යන්තර සමාගම් ලංකාවට එරුව කුමන්ත්‍රණයක් කිව්වා. රේටින් සමාගම් කියප එක වැරදිද හරිද? හරි. පහුගිය අප්‍රේල් මාසේ 8 වෙනිදා නන්දලාල් මහත්තයා කිව්වා අපිට ගත්තු ණය ගෙවන්න බෑ කියලා. රේටින් සමාගම් කිව්වා 2020 ආරම්භ කරනකොට කිව්වා මොකද්ද? 2020 ආරම්භ කරනකොට කිව්වා ලංකාවට ණය දෙන්නේ බලාගෙනයි. ඇයි දුන්නොත් ගන්න බෑ. කබ්‍රාල් කුමන්ත්‍රණයක් කිව්වා. හැබැයි වර්තමාන අධිපතිතුමා කිව්වා ගත්තු ණය අපිට ගෙවන්න විදියක් නැහැ කියලා. මොන ප්‍රශ්නේ? එහෙනම් මොකද උනේ? 2020 තර හිගේ තියෙනවා. ඩොලර් ඕන. හැබැයි ණය දෙන්නේ නැහැ. විකුණන්න කියලා ලොකු දෙයක්වත් නැහැ. ඊට පස්සේ විදේශ සංචිත තිබ්බ ඩොලර් කෝටි 730ක. ඒ ඩොලර් කෝටි 730ෙන් ඩොලර් කෝටි 400ක් වියදම් කරා 2020 දී. ඒ අවුරුදු බේරගත්තා. ඒ අරකින් වියදම් කරගත්තා. 2021 වෙනකොට අර අරුබුදේ තවත් ලොකුයි. හැබැයි ණයක් දෙන්නෙත් නැහැ, විකුණ ගන්නත් නැහැ. විදේශ සංචිත තිබ්බ ඩොලර් බිලියන 3.5ක් විතර ඒකෙත් 3ක් විතර වියදම් කරා. 21ත් බේරගත්තා. 22 වෙනකොට හිගේ ලොකුයි. අර ඩොලර් ඕන ප්‍රමාණය ලොකුයි. ණය දෙන්නෙත් නැහැ, විකුණන්නත් නැහැ, විදේශ සංචිතත් නැහැ. මහ බැංකුවත් හිඳුණානේ. නේද? විදේශ සංචිත හිඳුණා. දැන් මොකද උනේ? දැන් තෙල් නැවක් ගේන්න විදියක් නැහැ, ගෑස් නැවක් ගේන්න විදියක් නැහැ. මොකද සිද්ධ උනේ? මේ අවුරුද්දත් දුවන්න තිබ්බම කොහොමද? මේ අරුබුදේ දුවන්න මේ අවුරුද්දත් දුවන්න තිබ්බා ණයක් ගන්න පුළුවන් වුණා නම් විකුණ ගන්න දෙයක් තිබ්බට. ඉතින් පහුගිය අවුරුදු 42ක් ආවේ ඔහොම. ණයක් ගත්තා, විකුණ ගත්තා, ඒ අවුරුද්ද බේරගත්තා. ණයක් ගත්තා, විකුණ ගත්තා, ඒ අවුරුද්ද බේරගත්තා. 2020 වෙනකොට ණය දෙන්නෙත් නැහැ, විකුණන්නත් නැහැ. විදේශ සංකේතය තිබ්බා, ඒක වියදම් කරගත්තා. 2021 වෙනකොට ණය දෙන්නෙත් නැහැ, විකුණන්නත් නැහැ. විදේශ සංකේතය තිබ්බා, ඒ ටික වියදම් කරගත්තා. 2022 වෙනකොට ණය දෙන්නෙත් නැහැ, විකුණන්නත් නැහැ, විදේශ සංකේතත් නැහැ. ඔන්න වෙච්ච දේ. හරිද? ඉතින් පාලකයන් ඕන මොකටද? පාලකයන් ඕන මොකටද? අපිට තව අවුරුදු 5කින් කොච්චර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද? ඒ ඩොලර් ප්‍රමාණය උපයන්න අපේ තියෙන සැලැස්ම මොකද්ද? ඒකට තමයි ආණ්ඩුව ඕන. මේ ආණ්ඩුව එහෙම කරේ නේ. කරේ නැතුව මොකද කරේ? අපිට ඔරොත්තු නොදෙන ව්‍යාපෘති වලට ගියා. අපිට දරා ගන්න බෑ. හරිද? එනිසා මේක ආර්ථික අර්බුදය, ආර්ථික පංගුවක් තියෙනවා මේකේ. මේ අර්බුදයේ ආර්ථික පංගුවක් තියෙනවා ලොකු. හැබැයි ඒ වගේම මේ අර්බුදයේ මේ දේශපාලන සංස්කෘතිය ලොකුයි. ගොඩාක් අය කතා කරන්න හදන්නේ මේ අර්බුදයේ ඇති උනේ ආර්ථික ප්‍රතිපත්ති මත කියලා. ඇත්තටම අපි දකින්නේ ආර්ථික ප්‍රතිපත්ති දිවිතීකයි. ඒක දෙවෙනි කරුණ. පළවෙනි කරුණ මොකක්ද? පළවෙනි කරුණ මේ දේශපාලනය. රාජ්‍ය සේවය බරක් වෙන්නේ මොකක් නිසාද? මේ දේශපාලනය නිසා. මේ දේශපාලන සංස්කෘතිය නිසා. හරිද? ඒ කියන්නේ මොකද්ද? මේ ඊටමත් වැරදි මජර දේශපාලන සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය මොකද කරන්නේ? ඇතිතරම් මුදල් උපයා ගැනීම සඳහා දේශපාලනය කරනවා. ඉතින් මොකද උනේ? අපි හම්බන්තොට වරායක් හදනවා. නේද? මොකටද? කොමිස් වලට. දේශපාලන සංස්කෘතිය. අපි හම්බන්තොට වරායක් හදන්නේ. අපි ආර්ථික සැලැස්මක් හදනවා. ඒ සැලැස්ම අනුව අපේ රටේ ආර්ථික ඉදිරි පිම්මක් පනින්න දැන් අපිට හම්බන්තොට වරායක් ඕන. වරායක් හදන්න අපි ටෙන්ඩර් කැඳවනවා. ටෙන්ඩර් කැඳවලා අපි වරායක් තෝරගන්නවා. කම්පැනියක් තෝරගන්න වරාය හදන්න. එහෙමද? එහෙම නෙවෙයි. චයිනා හාබර් සමාගම කිව්වා ගානක් දෙන්නම් වරායක් හදලා දෙන්නම් කියලා. මේවට. ඊට පස්සේ හම්බන්තොට ඔය වරාය වික්ක ඡන්ද 3-4ක්ම වරාය රස්ස දෙන්න. චමල් වික්කි. පත්‍රිකා ගැහුවා. ඡන්ද කාලේ ටික ලිල්ලුම් පත්‍ර පෙරෙව්වා හම්බන්තොට වරායට රස්ස දෙනවා කියලා. දේශපාලනය. ඒක බරක් වුණා. කමිෂන් තියෙනවා දේශපාලනේ. හම්බන්තොට වරාය ඇප්ලිකේෂන් විකුණනවා නුවරත් දුන්නනේ. නුවරත් එක්ක හම්බන්තොට වරායට. මතකද? ඉතින් මෙහෙමයි දුවන්නේ නේද? එහෙනම් මේ දේශපාලන සංස්කෘතිය මේ අර්බුදයේ විශාල බරක් මතක තබා ගන්න. හරිද? ඒ නිසා තමයි මොකද වෙන්නේ ජනාධිපති හම්බන්තොට එනකොට. ඒ හම්බන්තොට වරායක් හදනවා, හම්බන්තොට ක්‍රීඩාංගණයක් හදනවා, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා හදනවා, හම්බන්තොට ලොකු ස්පිරිතාලයක් හදනවා, හම්බන්තොට හැම පාරක්ම කාපට් කරනවා. මේ හම්බන්තොට පාරවල් මන්තිරු 6 පාරවල් හදනවා. මොකද වෙන්නේ? ඒක ආර්ථිකයට බරක් මතක තබා ගන්න. හැබැයි මහින්දට ඡන්ද ලැබෙනවා, කොමිෂන් ලැබෙනවා.
මෙච්චරයි. ඒ නිසා මේක ආර්ථික ප්‍රතිපත්තිය වගේම අපි විශාල බරක් තියන්න ඕන මේ අර්බුදය නිර්මාණය කර මේ දේශපාලන සංස්කෘතිය. අන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමටත් අපි අවධානය යොමු කරමු. මේ දේශපාලන සංස්කෘතිය මේ අර්බුදය නිර්මාණය කරනවා. මා වේගයෙන් කෙටියෙන් කරුණු ටිකක් කියන්නම්. 2014 ප්‍රංශ යාබස් සමාගමෙන් ගුවන් යාන 14ක් ගේන්න ගිවිසුමක් අත්සන් කරා. එදා යාලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස් වුණේ චමල් රාජපක්ෂගේ ගෙදර. චමල්ගේ පුතා අධ්‍යක්ෂකවරයෙක් එම ගුවන් සමාගම. ප්‍රංශ යාබස් සමාගම ලෝකයේ හැම රටකටම වැඩියෙන් ගුවන් යානා මිලදී ගැනීම සඳහා පගා දීලා කියලා එළිදරව් වුණා. ඇමරිකන් එක්සත් ජනපදයේ එංගලන්තයේ ප්‍රංශය එකතු වෙලා පරීක්ෂණයක් ගියා. ඒ පරීක්ෂණය ලන්ඩන් මහා අධිකරණයේ දියත් වුණා. අන්නේ නඩුවේදී එළිදරව් වුණා ලංකාවේ එයා ලංකා සමාගමට වැඩියෙන් ගුවන් යානා මිලදී ගන්න කියලා ඒ වෙලාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඩොලර් වලින් පගා දීපු බව. ඩොලර් මිලියන 16ක්. ඒකේ පළවෙනි ඩොලර් මිලියන 2 ගෙව්වා කපිල චන්ද්‍රසේනගේ නෝනාගේ බ්‍රූනායි වල පිහිටි සෙල් සමාගමක account එකේ. ඒ account එකෙන් ඕස්ට්‍රේලියාවේ account එකට සල්ලි ගියා. ඕස්ට්‍රේලියාවේ account එකෙන් නිමල් පෙරරගේ account එකට සල්ලි ආවා. ඔන්න ඩොලර් තියෙන තැන්. ඊළඟ තව පරීක්ෂණයක් ගියා ඇමරිකන් එක්සත් ජනපදයේ සුබේරු කියලා CIA නියෝජිතයෙක් කෙනෙක්. සුබේරු කියන CIA නියෝජිතය මුදල් විසුද්ධිකරණ පනත කළු සල්ලි සුදු කිරීමේ වරදට අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන අධිකරණේ නඩුවක් ඇහුවා. ඒ නඩුවේදී සුබේරු කියන CIA නියෝජිතයා අවුරුදු 12කට දැන් හිරේ මේ දවස්වලදී 12කට හිරේ. ඒ පරීක්ෂණයේදී ලෙර වුණා සුබේරු කියන CIA නියෝජිතයට අජිත් නිවාඩ් කබ්‍රාල් ඩොලර් මිලියන 6.5ක් ගෙවලා තියෙනවා. ලංකාවේ ප්‍රතිරූපේ නම් වань. ලංකාවේ ප්‍රතිරූපේ ඇමරිකාවේ ප්‍රවර්ධනය කිරීම සඳහා සුබේරුට සල්ලි ගෙවලා. මම අහන්නේ එකයි. මහා බැංකුවේ අධිපතිවරයාට ලංකාවේ ප්‍රතිරූපේ මැන්නේ අන්වීම. ඒක මහා බැංකුවට අයිති කාර්යයක් නෙමෙයි. ඒක විදේශ අමාත්‍යාංශය. කරත් අන්න එතන ඒක එළියට එනකොට එතනින් එළියට එනවා කබ්‍රාල්. ඊළඟ පහුගියදා ඇමරිකන් එක්සත් ජනපදයේ උසාවියක නඩුවක් විභාග වුණා. ඒ නඩුවේදී ලංකාවේ ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහින්ද රාජපක්ෂ පුංචම්මගේ පුතා ඔහු අධිකරණයේදී පිළිගත්තා. ලංකා ආණ්ඩුවට තානාපති කාර්යයක් මිලදී ගැනීමේදී ඩොලර් 3,21,000ක් පගාවක් ගත්ත බව. අධිකරණයෙන් පිළි අරගෙන තියෙන්නේ. අන්න ඩොලර්. අපි මෙහෙන් ඩොලර් යවනවා මිනිහා ගෙවල් ගන්නවා කියලා පගා ගන්නවා. ඔන්න ඩොලර්. ඊළඟ මෑතකදී ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදීන් කණ්ඩායම විශාල පරීක්ෂණයක් කරා. ලංකාවේ හම්බන්තොට රෝහල ඉදිකිරීම සහ ඒකට වෛද්‍ය උපකරණ සැපයීම පිළිබඳව. මොකද ඒක බාරාන්තිනේ ඕස්ට්‍රේලියානු සමාගම. ඒ සමීක්ෂණය දර වුණා එම සමාගම් විසින් නාම රාජපක්ෂලාට සල්ලි ගෙවලා තියෙන බව. ඔන්න ඩොලර්. ඊළඟ ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් කියන පුවත්පතේ එක පිටුවක විශේෂාංග වාර්තාව ලංකාව පිළිබඳ පළ වුණා. ඒ වාර්තාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා චීන සමාගම් විසින් මහින්ද රාජපක්ෂට ඩොලර් මිලියන 6.5ක් පගා ගෙවලා තියෙන බව. පත්තරවල තියෙනවා. ඒක නම් මම පාර්ලිමේන්තුවෙත් කිව්වා මං ගාව චෙක්පත් අංකත් එක චෙක්පත් වල කොපිත් තියෙනවා. මහින්දට සල්ලි දීපුවා චීන සමාගම. ඔන්න ඩොලර්. ඊළඟ පැන්ඩෝරා පේපර්ස් එළියට ආවා. පැන්ඩෝරා පේපර්ස් එළියට එනකොට මහින්ද රාජපක්ෂගේ ඥාති දින නිරූපමා රාජපක්ෂලාට ඩොලර් මිලියන 160කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වත්කම් ලෙස විදේශීය රටවල් වල සංගවා තිබෙන බව පැන්ඩෝරා පේපර්ස් වලින් එළියට ආවා. ඔන්න ඩොලර්. ඊළඟ ඒකෙන් එළියට ආවේ නිරූපමා රාජපක්ෂ විතරක් නෙවෙයි. වැඩි ආందోලනයට තුඩු නොදුන් නමත් තිබ්බ මොකද්ද? පාස්කරලිංගම්. පාස්කරලිංගම් ගත්ත ඩොලර් විශාල ප්‍රමාණයක් ලෝකෙ හංගවලා තියෙන බව ඒක එළිදරව් කරා. පාස්කරලිංගම් කියන්නේ කවුද? රනිල් වික්‍රමසිංහගේ උපදේශකයා. ඔන්න ඩොලර්. එහෙනම් මේ ආර්ථික අර්බුදයේ ආර්ථික ප්‍රතිපත්තීන් වගේම ප්‍රධාන හේතු වෙලා තියෙන මොකද්ද? මේ දේශපාලනය. මේ දේශපාලනයේ විශාල පංගුවක්. එහෙනම් මේ අර්බුදෙන් ගොඩ එනවනම් මොකද්ද අපි කරන්න ඕනේ? එක මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ.
අපේ රට මේ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ගොඩනැගුණේ. විශාල ප්‍රමාණයක් ගොඩනැගුණේ ව්‍යාපෘතිය අවශ්‍යතාවය මත නෙවෙයි. මේ ව්‍යාපෘති විශාල ගණනාවක් ගොඩනැගුණේ ඒගොල්ලන්ට ලැබෙන කමිෂන් එක මත. මම ඔයගොල්ලන්ට තව එක උදාහරණයක් මේකේ බරපතලකම තේරෙන්නේ. උතුරු දුම්රිය මාර්ගය හැදුවට පස්සේ අනුරාධපුර ඉඳන් කංකසන්තුරේ දක්වා දුම්රිය ස්ථාන 26ක් තියෙනවා. ඒ දුම්රිය ස්ථාන 26 සංඥා පද්ධතිය අර සිග්නල් ලයිට් සංඥා පද්ධතිය සවි කිරීම සඳහා ඉන්දියා නිර්කෝණ සමාගමට දුන්නා ඩොලර් මිලියන 82ක්. දුම්රිය ස්ථාන 26යි ටෙන්ඩර් එකකින් නෙවෙයි උදේ අර අන්සොලිසිටඩ් කතා කරලා දෙනවා. ඩොලර් මිලියන 82යි. ඒ කියන්නේ අපි ඔක්කොම දුම්රිය ස්ථාන එක සමාන ලෙස සැලකුවොත් එක දුම්රිය ස්ථානක සංඥා පද්ධතිය සඳහා ඩොලර් මිලියන 3.2යි. 82 බෙදීම 26යි. හරිද? ඩොලර් බිලියන 3.2ක් විතර ගියා. ඉතින් ඩොලර් ලක්ෂ 32ක් එනවා එක දුම්රිය ස්ථානක සංඥා පද්ධතිය අයි කරන්න. ඒක ගත්ත ඉන්දියා නිර්කෝණ සමාගම. ඉන්දියා නිර්කෝණ සමාගම ස්ථාන ටික කීපේ කඩලා උපකොන්ත්‍රාත් දුන්නා. සබ් කොන්ට්‍රැක්ට් දුන්නා. ඒකෙන් දුන්නා පළවෙනි දුම්රිය ස්ථාන 6. අනුරාධපුර, සාලියපුර, මැදවච්චිය, පරසංගස්වව, වවුනියාව, ඕමන්ති. අනුරාධපුර ඉඳන් ඕමන්ත දක්වා දුම්රිය ස්ථාන 6. උපකොන්ත්‍රාත් දුන්නා ඉර්කෝන් සමාගම 6ම ඩොලර් ලක්ෂ 15යි. අපි එකක් ඩොලර් ලක්ෂ 32යි. කොන්ත්‍රාත් ගත්තු කෙනා 6ම ඩොලර් ලක්ෂ 15. ඔන්න ප්‍රශ්නේ. ඉතින් මෙහෙම රට ඔබ හිතනවා මෙහෙම රටක ආර්ථිකයක් යයි කියලා. මාතර ඉඳන් ගාල්ලට රේල් පාර අධිවේගී කරා. ඩොලර් මිලියන 60ක් වැය කරා. මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා. ඒතර වෙල්ගම තමයි ප්‍රවාහන ඇමති. එයාගෙන් මම ඇහුවා මේ රේල් පාර අධිවේගී කරන්න කලින් රූණු කුමාරි කෝච්චියට ගාල්ලේ ඉඳන් මාතරට යන කොච්චර වෙලාවක් යනවද කියලා. විනාඩි 42යි කිව්වා. ඊළඟ මම ඇහුවා මේ පාර ඩොලර් කෝටි 60ක් වියදම් කරලා අධිවේගී කරාට පස්සේ දැන් කොච්චර වෙලාවක් යනවද කියලා. විනාඩි 39යි කිව්වා. ඒ කියන්නේ විනාඩි 3යි කෝටි 6යි ඩොලර් කෝටි හොඳයි. මොකද වෙලා තියෙන්නේ? ඒක එහෙම රේල් පීලි ගලවලා කොටන් අයි කර අධිවේගී කරන්න බෑ. ඒකේ වංගු වැඩි. හරස් මාර්ග වැඩි. හරස් මාර්ග 18ක් තියෙනවා. එතරම් සාමාන්‍ය දුම්රිය පෙට්ටියක් දැන් ගහම වේග සීමා 12ක් තියෙනවා පෙට්ටිය ගහලා. මේ කිලෝමීටරෙදි මෙච්චරට අඩු කරන්න. ඒ හරස් මාර්ගය. ආයෙ වැඩි කරන්න. අධිවේගී කරලා වැඩක් තියෙනවා. ඔන්න ප්‍රතිඵල. ඒ නිසා මතක තබා ගන්න. මම 1යි 2යි කියන ඕනතරම් මට කියන්න පුළුවන් උගුළු. හරිද? ඕමන්තේ දැන් කංකසන්තුරේට මැදවච්චි නම් තලෙමන්නාරමට අපේ දුම්රිය දෙපාර්තමේන්තුව ඇස්තමේන්තුව හැදුවා. කිලෝමීටරයට ඩොලර් ලක්ෂ 5යි. ඒ වෙලාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී දැන් කොළඹ විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් එතුමාගේ වාර්තාවේ කියනවා. එතුමා ඇස්තමේන්තු කරා. ඇස්තමේන්තු කරා විතරක් නෙවෙයි එතුමාලා හැදුවා. වවුනියාව ඉඳන් ඕමන්තට කිලෝමීටර 13ක් හැදුවේ කවුද? ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව. කිලෝමීටර ලක්ෂ 15යි. ලක්ෂ 5යි. කිලෝමීටර ලක්ෂ 5යි රජයේ ඇස්තමේන්තුව විතරක් නෙවෙයි වවුනියාව ඉඳන් ඕමන්තට ලක්ෂ 5ට හැදුවා. හැබැයි ඕමන්තේ ඉඳන් කංකසන්තුරේටත් අනිත් පැත්තෙන් මැදවච්චි ඉඳන් තලෙමන්නාරමටත් කිලෝමීටර 152ක පාර දුන්නා. කිලෝමීටරයක් ඩොලර් ලක්ෂ 22යි. ඔන්න ප්‍රශ්නේ. ඉතින් ආර්ථික අර්බුදයේ ලොකුම පංගුව මොකද්ද? මොකද්ද ලොකුම පංගුව? ආර්ථික ප්‍රතිපත්තිය දිවිතීකයි ආර්ථික අර්බුදයේ ලොකුම පංගුව දේශපාලනයි. එනිසා මේ ආර්ථික අර්බුදෙන් ගොඩ එනවනේ මොකද කරන්න ඕන? මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. වංචාව දූෂණය පෙරට කරගත්තු සංවර්ධන උපාය මාර්ගයක ලෝකෙ කිසි රටක් ඉස්සරහට කියලා නැමතක තබා ගන්න. ඒ ව්‍යාපෘතිය ඵලදායද නැද්ද කියලා නෙමෙයි මනින්නේ. ඒ ව්‍යාපෘතිය තමන්ට කමිෂන් කොච්චරක් ලැබෙනවද? තමන්ට ඡන්ද කොච්චරක් ලැබෙනවද කියලා මනින්නේ. ඒ නිසා තමයි මහින්ද හම්බන්තොට ගෙනකොට හම්බන්තොට පාරවල් හදනවා. එහෙ ඡන්ද ගන්න. ජනාධිපති පොළොන්නරුව ගෙනකොට පොළොන්නරුවේ පාරවල් හදනවා. එහෙ ඡන්ද ගන්න. නේද? කිරියල්ල මෙහෙන් ගෙනකොට නුවර පාරවල් හදනවා. ඡන්ද ගන්න. කොහෙද එහෙම දේශපාලන සංස්කෘතියකින් රටක් ගොඩනගන්නේ? රටක් ගොඩනගන්න ඕන රටේ යටිතල පහසුකම් රටේ ආර්ථිකයේ වර්ධනයට සාපේක්ෂව ආර්ථිකය කොච්චර උඩට එනවද? ඒකට අනුවද යටිතල පහසුකම්. ආර්ථිකය හොම්බේ යනවා.
මාතර ඉඳන් කතරගමට අධිවේගී මාර්ගයක් තියෙනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. දවසකට වාහන මාතරින් ගිහිල්ලා කතරගමට එන වාහන 30ක් හම්බ වෙනවා. 10ක් 15ක් හම්බ වෙනවා. දෙමෙන්ත කොන්ක්‍රීට් වනාන්තරය. දොළ යට කරලා. හරි. ඒ විතරක් නෙමෙයි මැද මුලට යන ගේට්ටුවකුත් දාගත්තා. සංවර්ධ. එතකන් ගේට්ටුවක් තිබුණේ නැහැ හොඳේ. ආණ්ඩුව ආපේට වලට ගේට්ටුවක් දෙමු. ගෙදර යන්න. මොන සංවර්ධන උපාය මාර්ග වලද මේ? අපි ඔයගොල්ලන්ට කියන්නේ. ඒ නිසා මතක තබා ගන්න. මේ රටේ ආර්ථිකයේ අර්බුදයෙන් ගොඩ එනවා නම් එක බොහෝ අය යට ගහන්න උත්සාහ කරන ප්‍රශ්නේ. බොහෝ අය පෙන්වා නොදෙන ප්‍රශ්නේ. ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමකින් තොරව මේ ආර්ථික උපායම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ. අන්න අපි ඒ වගකීම් බාර ගන්නවා එක. මේ වංචාව දූෂණය නාස්‍ය අකාර්යක්ෂමතාවය පෙරදරි කරගත්තු සංවර්ධන උපාය මාර්ග වෙනස් කරනවා. ඒ දේශපාලන වෙනස් කරනවා මතක තබා ගන්න. මම අවුරුදු 22ක් පාර්ලිමේන්තුවේ මහජනක මුදල් සතයක් නාස්ති කළා නැහැ. සතයක් හොරකම් කළා නැහැ. අදත් මට පාර්ලිමේන්තුවේ කෙලින් හිටගෙන කියන්න පුළුවන් මට බලය තිබ්බොත් ඔය පාර්ලිමේන්තු ඉස්සරහා පෙළේ නොක්කම ඇතුළේ කියන. දාන එකක් දානවා මතක තබා ගන්න. බැසිල් රාජපක්ෂ කබ්‍රාල්ලා මේ ආර්ථිකයට කරපු විනාශය පිළිබඳව දානවා මතක තබා ගන්න. සැකයක් තියාගන්න එපා. මේ අපරාධයට වන්දි ගෙවන්න ඕන. මම පවර ගන්න ඕන. පැනලා යන්න දෙන්න බෑ. හරිද? මේ මිනිස්සු මැරෙනවා. තෙල් පොලිමේ මැරෙනවා. බෙහෙත් නැතුව මැරෙනවා. මිනිස් ඝාතන සිද්ධ වෙනවා. එහෙම ව්‍යසනයකට ගොදුරු වෙන්න ඕන රටක් නෙවෙයි. එහෙම ව්‍යසනයකින් මැරෙන්න ඕන පුරවැසියන් නෙවෙයි මේ රටේ ඉන්නේ. නිසා මේ අපරාධයට වගකිය යුතුවන් සහතික වශයෙන් දඬුවම් දෙන ඒ දේපල පවර ගන්න වංචාව දූෂණය නාස්‍ය නතර කර දේශපාලන සංස්කෘතිය. එතන මේ රට හදන්න පටන් ගන්නවා. ඊළඟ කෙටි කාලේ ඉන්නවා. හරි මේ අර්බුදය හම්බ වෙයි අපිට රට හම්බුනොත්. මේ අර්බුදය හම්බ වෙයි සමහර අය යනවා. ඕගොල්ලන්ට දුන්නොත් එකක් අපිට ඒගොල්ලෝ දෙන්නේ නැහැ. අපිට දෙනවා තියෙන්නේ. සමහර අය කියනවා රනිල්ට කලින් ඔයාට ගන්න තිබ්බනේ දෙනවද අපිට? රනිල්ට දෙන්නේ ආරක්ෂකයා. රනිල් කියන්නේ මහින්ද රාජපක්ෂගේ බොඩි ආමර් එක. අර වෙඩි නේද? අර වෙඩි වදින්න නැතුව ඇදගන්නේ. බොඩි ආමර් එක තමයි මොකද්ද රනිල් වික්‍රමසිංහ. එහෙම දෙන්නේ නැහැ. දෙනවනම් ප්ලේස්ටි බාර ගන්න. ක්‍රමානුකූලව මාසෙන් මාසෙට ප්‍රගති වාර්තා ඉදිරිපත් කරමින් මේ අර්බුදයෙන් ගොඩ එන බව ජාතියට සහතික කරමින් යන ආර්ථික ගමනකට අපි මාරු වෙනවා. ඒක අපිට කරන්න ඕනේ. මොකද තියෙන කරුණු මේ අර්බුදයට ලොකු උත්තරනේ. එක සාහනශීලී ණයක් ගැනීමට උත්සාහ කිරීම. දෙක ගෙවන්න තියෙන ණයක් පස්සට දා ගැනීම. තුන ප්‍රධානම එක විදේශගත ශ්‍රමිකයන්ගේ. මේක මම ආරම්භයේදීම කියනකොට ගොඩක් මම දැක්ක උසුළු කරලා දෙනවා. මේ විදේශගත ශ්‍රීලා ඒක තමයි ලොකුම පංගුව. ඩොලර් බිලියන 7.5ක් එනවා අපිට. ඩොලර් බිලියන 7.5ක් එනවා අපිට විදේශගත ශ්‍රමිකයන්ගේ. ගිය අවුරුද්ද අපිට තෙල් වලට ගිහලා තියෙන ඩොලර් බිලියන 3.5ක්. මේ අවුරුද්දේ එකක් වැඩි වෙයි. ගිය අවුරුද්දේ 3.5ක් වගේ ගිහින් තියෙනවා. තෙල් වලට වගේ දෙගුණයකට වඩා වැඩි මුදලක් අපිට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ආවා. ඒක කඩා වැටෙන්න පටන් ගත්තා. ගිය ජුනි මාසේ ඉඳන් කඩා වැටෙනවා. ගිය ජුනි මාසේ ඉඳන් මේ මැයි මාසේ වෙනකොට ඒ මාස 12ට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ආදායම ඩොලර් බිලියන 3.5කින් අඩු වුණා. ඒකට මොකක්ද? අවුරුද්දක තෙල් වියදම අඩු වුණා. අන්න ප්‍රශ්නේ. ඇයි එවන්නේ? මේ හොරු යුද්ධය වරමුද? එවන්නේ. නේද නාමල් යනවා මාලදිවිනේ ජල ක්‍රීඩා කරන්න. නේද බන්දක ඊට පස්සේ ගිහලා ඩුබායි වලින් අර ගුවන් යානකින් පනිනවා. පැරිසුට් වලින්. නේද මහින්ද යනවා මොකද්ද? තිරුපති වඳින්න ගුවන් යාන අරගෙන එවන ඩොලර් එවන්නේ. හැබැයි ඒ හැම ඩොලරයකම වග කියනවා. හැම ඩොලරයක්ම නාස්ති නොකොට මේ රටේ පුරවැසියන්ට ආහාර ටික, මේ රටේ පුරවැසියන්ට ඖෂධ ටික, මේ රටේ පුරවැසියන්ට ඉන්ධන ටික ලබා දීමේ වගකීම අපි දරනවා කිව්වොත් ඒ පුරවැසියන් ඩොලර් එවන්න පෙළඹෙනවා. අන්න තුන. විශ්වාසවන්තදායක පාලනය. මන්දක මේ ළඟදී විමල් වීරවංශ කියනවා මහා බැංකුවේ අරමුදලක් හදලා ජයිපෙන් අනුරයි ඒන් සජබෙයි කැමති නම් එයයි කවුරු හරි තව දාලා ඒක රැක බලා ගන්න නැතුව සල්ලි වයින්. එහෙම කියලා තිබ්බන්නේ. ඒකද මොකද්ද? මේ ජනතාව සල්ලි වුණා. මතක තබා ගන්න. ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් මේ රට වෙමින් තියෙන විනාශය ගැන ලැජ්ජාවෙන් ඉන්නේ. කනගාටුවෙන් ඉන්නේ. ඒගොල්ලන්ට ඕන. ඒගොල්ලෝ මොන රටේ මොන රස්සාව කරා. ප්‍රවෘත්ති පළවෙන්නේ මාධ්‍ය වාර්තා පළවෙන්නේ රටවල. කණ්ඩ නැති රටක්, මැරෙන රටක්, බෙහෙත් පොලින් තියෙන රටක්. උඹලගේ රට මොකද්ද කියලා අහන්න. එයා කැමති මේ රටට ආවේ නැතත්
මේ රට ලෝකේ දියුණු රටක් බවට පත් වෙනවා නම් තමයි කොලර් එක උස්සගෙන ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට වැඩ ගන්න පුළුවන්. පහුගිය දවස්වල මැච් එක දිනපුවම යන්න ඇති. උඹලට අපි ගෙවුවනේ කියලා. එහිම තමයි ඒ රටේ ජීවත් වුණත් ඒ රටේ අපි සෙකන්ඩ් ක්ලාස්. අපි එහෙම ගණන් ගන්නෑ දෙවෙනි පන්ති පුරවැසියෝ. මැච් එකක් දිනපුවම තමයි නිකන් පපු ඉස්සරහට දාගෙන යන්නේ. උඹලට ගෙවුවනේ අපි කියලා. හරි ඉතින් රට දිනුනොත් නම් එහෙමයි. මතකද බග? ඒ නිසා මේක අපිට ගෙන්න ඕනේ තුන්වෙනි එක. හතරවෙනි එක තමයි වැදගත්. අපේ රටේ පරිභෝජන රටාව අපි විනාශ කරන්න වෙනවා. කැමතුණත් අකමැති. අපි විශාල ප්‍රමාණයක් මුදල් උපයන රුපියල් වලින් හැබැයි අපි බොහෝ දේවල් වියදම් කරන්නේ ඩොලර් වලින්. අපි ණය නෑ හැබැයි රට ණය. අපි රට ණය. අපි තෙල් ගහන්නේ ඩොලර් වලින්, වාහනේ ගන්න ඩොලර් වලින් නේද? අපි ආහාර පාන විශාල ප්‍රමාණයක් ඩොලර් වලින්, ගෙදර තියෙන ටීවී එක ඩොලර් වලින්, ෆෑන් එකක් හයි කරොත් ඩොලර් වලින්, ටයිල් ගෙනාව ඩොලර් වලින්. දැන් නම් ඒක ටිකක් නතර වෙලා නේද? මොකද වෙලා තියෙන්නේ? අපි උපයන්නේ රුපියල් වලින්, අපි වියදම් කරන්නේ ඩොලර් වලින්. ඒ නිසා මොකද වෙන්නේ? මේ පරිභෝජන රටාවේ යම් වෙනසක් කළ යුතුමයි. බය වෙන්න එපා. එහෙම නැතු මේකෙන් ගොඩ එන්න බෑ. ලෝකයේ හැම රටක්ම ගොඩ ආවේ මේ පරිභෝජන රටාවේ යම් වෙනසක් කළ යුතුමයි. ග්‍රීසිය එක වෙලාවකදී ග්‍රීසිය ආණ්ඩුව තීන්දුවක් ගත්තා. ඒගොල්ලෝ ගොඩක් ගනුදෙනු කරන කාඩ් වලින්. ග්‍රීසිය ආණ්ඩුව කිව්වා දවසකට කාඩ් එකේ නිදාස් කරන්නේ යුරෝ 20යි. යුරෝ 20. බනිස් එකයි කොකාකෝලා එකයි සිගරට් එකයි. ඔච්චරයි දවසට. හරි. සීමා කරා. මගෙන් ඉතින් දැන් උන කෙනෙක් නෙවෙයි. නමුත් ලෝකයේ මෙවැනි අර්බුද වලකින් ඇවිල්ලා තිබෙන්නේ මේ පරිභෝජන රටාව අපේ මේ ආර්ථිකයට උසුලන්නේ නැහැ. එනිසා මේ පරිභෝජන රටාවේ යම් වෙනසක් අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි කරන්න ඕන. අපි ඒ කැපකිරීම කරන්නේ නැත්නම් අපේ දරුවන්ට මේට වඩා ව්‍යසනයක් අත්පත් වෙනවා. හැබැයි මේගොල්ලන්ට ඒක කරන්න පුළුවන්ද? පරිභෝජන රටාවේ මේ ළඟදී මම දැක්ක රනිල් වික්‍රමසිංහ යෝගා කරනවා එයා කූලර් දාගෙන. සාමාන්‍ය යෝග කරනකොට දාඩිය ටිකක් වැටෙන්න ඉපේ. ඒකටත් ඒසි දාගෙන. මහා පිට්ටනියක් නැද්ද? පිස්සු කියලා හිතෙන්නේ නැද්ද ටික? දැන් මොකක් කරන්නේ? ඉතින් මේගොල්ලන්ට පුළුවන් පරිභෝජන රටාව වෙනසක් කරන්න. එතකොට පිට්ටනිය යෝග කරනකොට එයා කූලර් දාගන්නවා. ගෙදර ඉන්න නැත්තේ අයිස් පෙට්ටියක් ඇතුලේ. නේ හිතන්නකෝ. නේ මොකක් හරි නැත්te ලෙඩක්. ඒගොල්ලන්ට කියන්න පුළුවන් අපි පරිභෝජන රටාව වෙනස් කරමු කියලා. කියන්න බෑ. හරිද? අන්ත පහුගියදා මේ නුවර එන්න හිටිය ආවේ නැද්ද කොහෙද නේද? ආවේ නෑ නේද? ආවේ නෑ නේද? මං ටිකක් බල ඉන්න කියලා කිව්වේ මොකද්ද මේ හෙලිකොප්ටරයකින් එන්න ලෑස්තිලා හිටියේ? ඈ? ආවේ නෑ නේද නේද? එහෙමයි. හරිද? මහින්ද ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹට එනවා හෙලිකොප්ටරේ. ඉතින් කොහමද? හරි මෙහෙම දරන්න බෑ. ඒ නිසා උඩ සිට පහළට අපේ පරිභෝජන රටාවේ යම් වෙනසක් කිරීමකින් තොරව අපිට මේ අර්බුදින් ගුණින්න බෑ. හැබැයි ඒක පටන් ගන්න ඕන කොහෙන්ද? ආදර්ශය පාලකයන්ගෙන්. අන්නේ ආදර්ශය දෙන්න අපි ලෑස්ති. ඒක තමයි හතර. පහ මේ අර්බුදයෙන් ගොඩ එන්න ශනිකව ඩොලර් ප්‍රමාණයක් අපිට උපයා ගන්න පුළුවන්කම තිබෙන්නේ සංචාරක ව්‍යාපාරය. අපි කවුරුත් කල්පනා කරා කොවිඩ් වලට අවුරුදු එකමාරක් දෙකක් ලෝකේ වහලා තිබ්බා. විශේෂයෙන්ම යුරෝපා රටවල්. ඒගොල්ලන්ට ඒව වහලා ජීවත් වෙලා පුරුදුනේ. ඒ නිසා කොවිඩ් ඉවර වෙනකොට අපි හැම දෙනාම කල්පනා කරා විශාල සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් ශනික නැග්මක් වෙන බව අපි කිව්වා. ශනික නැග්ම කාව ලෝකේ. හැබැයි මොකද වුනේ? ශනික නැග්ම එනකොටම අපේ ලයිට් නැතුව ගියා. තෙල් නැතුව ගියා. සංචාරක ආවේ නැහැ. ඉඳ ලෝකයේ මේ 2022 වසර ලෝකේ සංචාරකයන්ගේ විශාල වර්ධනයක් තිබුණු වසරක්. ඒක ගත්තේ මාලදිවයින, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තේ. අපේ 2018 අපිට අවිලා තිබුණා 2,84,000. 2018 මාර්තු වල අපිට ආවා 2,84,000. මේ අවුරුද්ද මාර්තු වල ආවේ 82,000යි. ඒ කියන්නේ මොකද්ද අපිට තුනෙන් එකක්වත් තිබ්බු එකවත් ගේන්න බැරුණා. දැන් මේ දෙසැම්බර් වල එනවා මේ ඔක්තෝබර් වල පටන් ගන්න ඊළඟ සීසන් එක. ඒකට සලස්මක් හදන්න තිබ්බා. ජාත්‍යන්තර ප්‍රධාන නිවුස් ඒජන්සියක් වුණා. ස්කයි නිවුස් එකෙන් අහුවා රනිල් වික්‍රමසිංහගේ. ඔබගේ රටට සංචාරකයන් පැමිණීම ගැන ඔබ මොකද්ද කියන්නේ කියලා. එතකොට මොකද කරන්නේ රනිල් වික්‍රමසිංහ? ත්‍රාසජනක අත්දැකීම් ලබා ගන්න ලංකාවට එන්න. ඕනනම් go to go home කියලා පෝස්ට් නේද? බෝඩ් එකක් අල්ලගෙන ඉන්න පුළුවන් ලංකාවට එන්න.
අවශ්‍ය නම් PM go home කියන්න පුළුවන් බෝඩ් එකක් අල්ලන්න. ඒවට එන සංචාරක බෝඩ් අල්ලගෙන ඉන්න. විශ්ව මරගාත කියලා ඔයගොල්ලන්ට හිතෙන්නේ නැහැ. මාලදීවනේ එක සුනාමියේදී එක ගුවන්පතයක් කර ගුවන් යන ගුවන්පත සියල්ලම සුනාමියට යට වුණා. මාලදීවනේ සංචාරක අමාත්‍යවරයා ගියා BBC නිවුස් රූම් එකට. BBC ප්‍රවෘත්ති කාමරයට ගිහිල්ලා එයා ලෝක ජනතාව ඇමතුණා. ජනතාව අමතලා කිව්වා මේ සුනාමිය හේතු කොටගෙන මාලදීවනේ අපේ රට විශාල විනාශයක් සිදු වී තිබෙනවා. අපිට ඉතිරි වී තිබෙන එක ගුවන්පතේ අපි සති දෙක තුනක් අතරතුර මේ ගුවන් තොටුපළ අපි අලුත් වැඩියා කරනවා. අපේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරය. අපි ලෝකවාසී ජනතාවට ආරාධනා කරනවා එන්න මාලදීවයින බලන්න. ඔන්න නායකයෝ. අපේ නායකයෝ බෝඩ් එකක් අල්ලන් ඉන්න. ගෝට ගෝ හෝම් කියන්නේ එන්න එනවද එහෙම? ඒතර ස්කයි නිවුස් එකේ මාධ්‍යවේදී අහනවා මම මේ ප්‍රශ්නේ අහන්නේ සීරියස්ලි. ඔයාට ජෝක් මට සීරියස්. කාටද මාධ්‍යවේදියට? අගමැතිට ජෝක්. ඔයගොල්ලෝ හිතන්න මෙවැනි පාලකයෙක් ව්‍යසනයක් පිළිබඳව ජනතාවගේ වේදනාවන් පිළිබඳව රටක් මුහුණ දෙන අනතුර පිළිබඳව කිසිදු හැඟීමක් නැති මිනිස්සු මේගොල්ලෝ. එහෙම කියන්න පුළුවන් රටේ නායකයෙකුට. කියන්න ඕන අපි අර්බුදයක ඉන්නවා. අපේ සංචාරක ව්‍යාපාර හොඳ තැනක්. අපිට මෙහෙම මේ ස්ථාන තියෙනවා. ලස්සන වෙරළ තීර තියෙනවා. පෞරාණික වටිනාකම් තියෙන ස්ථාන තියෙනවා. ඉතාමත් දේශගුණේ කලාපති වෙනවා. හොඳ නේද? සංග්‍රහශීලී ජනතාවක් ඉන්නවා. බලන් දෙන්න මේක මේ වෙලාව ඔයගොල්ලෝ අපිට කරන් තියෙන ලොකුම උදව්ව ඒක. එවනේ නායකව කතා කරන්නේ. අපේ නායක කෙන බෝඩ් එකක් අල්ලන් ඉන්නේ. මතක තියාගන්න. මේ පාලකයන්ට මෙතනක් නෑ මෙතනක් නෑ. ඔළුවක් නෑ හදවතක් නෑ. ඒ නිසා මේ අර්බුදෙන් ගොඩ එන්න නම් මේ සංචාරක ව්‍යාපාරයෙන් අඩුම තරමේ මේ සීසන් එකේ $1 බිලියන 1.5ක් දෙකකටත් යන්න පුළුවන්. හරියට සැලසුමද? දැන් යන්නේ නැහැ බේ. දැන් එන්නේ. දැන් අහන්න මේ නුවර ප්‍රධාන විදේශිකයන් ඉන්න සංචාරක හෝටල් වලින් ගිහිල්ලා ඔක්කොම බුකින් කැන්සල් කරනවා. ඇයි ඔක්තෝබර් වලකට මොනව වෙයිද දන්නේ? දැන් කැන්සල් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මොකද්ද මේ දැක්මක් නැති පාලකයන්ගෙන් මේ ගොඩ එන්න බෑ. අපි ලෑස්ති. කරුණු පහයි. මේ අර්බුදෙන් ශනිකව ගොඩ එන්න. ණයක් ගැනීම, තියෙන ණයක් පස්සට දා ගැනීම, විදේශ ශ්‍රමිකයන් උපරිම ආදායම ලබා ගැනීම, අපේ පරිභෝජන රටාවේ වෙනසක් ඇති කර ගැනීම, හා සංචාරක ව්‍යාපාරයේ නැග්මී ප්‍රතිඵලයක් අත්පත් කර ගැනීම. ඔන්න ඔතනින් අපිට තෙල් ටිකයි, ගෑස් ටිකයි, බෙහෙත් ටිකයි, ආහාර ටිකයි දෙන්න පුළුවන්. හැබැයි සංවර්ධනය වෙන්නේ නැහැ. ඒක බේර ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ. හැබැයි සංවර්ධනය වෙන්න ඒක දිගු කාලින සලස්මක්. සංවර්ධනයේ රඳා පවතින්නේ අපි හදාගන්න දිගු කාලින සලස්මක් මත. මොකද දිගු කාලින සලස්ම? එකක් අපි බලන්න ඕනකම තිබෙනවා. අපි කොහොමද ලෝකේ අපිට අහිමි වෙච්ච වෙළඳ පංගුවෙන් පංගුවක් අත්පත් කරගන්නේ? අපි හිතනවා අපිට ලොකු ගොඩක් කාර්මික නිෂ්පාදන වලින් අත්පත් කරගන්න බෑ. ෆෝන් හදලා, කාර් හදලා පුළුවන්ද? දැන් රනිල් වික්‍රමසිංහ ගෙනවන මොකද Volkswagen කාර් කුලිය පිටියේ. ඉතින් ශ්‍රී ලංකන් කාර් කිව්වට ගන්නෑ. කාර් දැන් අවුරුදු 150 200ක් තිස්සේ කාර් කර්මාන්තය හැදිලා ලෝකෙ විශාල බ්‍රෑන්ඩ් නේම් හදන් තියෙන ටොයෝටා ගත්තොත් නේද? Benz නේද? මේ විදිහට විවිධ නේද? BMW විශාල බ්‍රෑන්ඩ් නේම් හදන් තියෙන්නේ. එහෙවට අපි මේ කුලිය පිටියේ කාර් එකක් හදලා අපි පැද්දොත් විතරයි. එහෙම යන්න බෑ. ඒව බොරු. හැබැයි අපිට ආවේනික බහන්න තේ වලින් තව මාකට් එකේ යන්න පුළුවන් අපිට. අපි තේ වලින් 70%කට වඩා වැඩි යවන්නේ බල්ක්. අද ලෝකයේ තේ හබ් එක ටී හබ් එක කොයිද? ලෝකයේ තේ කේන්ද්‍රය ඩුබායි. ඒක තේ ගහක් නෑ. හරිද? අපේ තේ වලින් 70% බල්ක් යවන්නේ ඩුබායි වලට. හැබැයි අපි අවසන් නිමි බහන්න යවන්නේ නේ. විශේෂයෙන් ගත්ත අපේ ඩෙල්මා වැනි සමාගම් නේද? ඒගොල්ලෝ නව ශ්‍රීලන්තේ ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල දැන් ලීඩින්. ඒ නිසා තමයි ක්‍රිකට් ටීම් එකට ස්පොන්සර් කරන්නේ. ක්‍රිකට් ගාන රටවල් වල දැන් උඩින් ඉන්නේ ඩෙල්මා. අපි සතුටු වෙන්න ඕනේ. එතව මාකට් එක අපිට අල්ලන්න පුළුවන්. මොකද ඩෙල්මා වල ටැග් ලයින් එක high price high quality Ceylon tea. ඒක තමයි ලෝකෙ අලෙවි කරන්නේ. high price high quality Ceylon tea. ඒක තමයි ඒගොල්ලන් ටැග් ලයින් එක. ඒක ලෝකෙ මාකට් එකේ තව අපිට යන්න පුළුවන් ඉස්සරහට. හරි. ඊළඟ සුවඳම මේ පොතු මොනවද? කුරුඳු. සුවඳම කුරුඳු තියෙන අපිට. සැරම ගම්මිරිස් තියෙන අපිට. ඒකෙන් තව මාකට් එක අපි පළල් කරන්න ඕනේ. ඒ වගේ අපේ මිනිරන් සම්පතේ
තව අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපි අමු කඳම් පටවන්න. ඒ මිනිරන් වලින් ග්‍රැෆයිට් හැදුවා. ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් හැදුවා. ග්‍රැෆීන් කියන්නේ ලෝකෙ විශාල මාකට් එකක් දෙන. සාමාන්‍යයෙන් ග්‍රැෆයිට් මිලියන් ටොන් එකක් ඩොලර් 2000යි. ග්‍රැෆයිට් කිලෝ එකක් ඩොලර් 5000යි. හැබැයි ලොකු තාක්ෂණයක්. ලෝකයේ තියෙන හොඳම මිනිරන් නිධිය අපිට තිබෙන්නේ. 90%කට වඩා වැඩි කාබන් තියෙනවා. චීනයේ කිසිදු මිනිරන් නිධියක 75%කට වඩා කාබන් නෙවෙයි. වැඩිම කාබන් ප්‍රතිශතය තියෙන මිනිරන් නිධිය තියෙනවා. එතෙන්ට අපි යන්නේ. ග්‍රැෆයිට් තමයි හයිබ්‍රිඩ් කාර් වල බැටරි හදන්න ගන්න. ග්‍රැෆයිට් වලින් දැන් පරීක්ෂණ කරලා තහවුරු කරන් තිබෙනවා. කොන්ක්‍රීට් සවි කරන්න ග්‍රැෆීන් පාවිච්චි කරන්න පුළුවන්. යකඩ සවි කරන්න ග්‍රැෆීන් පාවිච්චි කරන්න පුළුවන්. එතන අපිට හොඳ තරක් තියෙනවා. පුල්මුඩේ khනිජ වල නිදී තියෙනවා. එතනට අපි ආයෝජනයක් ගේමු. විශාල රසායනික කර්මාන්තශාලාවක්. දැන් අපි මූලික ප්‍රභේද 5කට විතරයි නිස්සාරණය කරන්නේ. තව එක දිගු නිස්සාරණයකට අපිට යන්න පුළුවන්. ඒ නිස්සාරණයට යන එක ලොකු ආයෝජනයක්. ලොකු තාක්ෂණයක්. ඒක අපිට නැත්තම් අපි එතෙන්ට ආයෝජනයක් ගෙන්න ලෑස්ති. ඒක අපිට දිනු කරන්න පුළුවන්. ත්‍රිකුණාමලේ තෙල් ටැංක සංකීර්ණය. එතන අපිට තෙල් ටැංක 99ක් තියෙනවා. එකක තියෙනවා මෙට්‍රික් ටන් 10000ක් ගබඩා කරන්න පුළුවන්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටන් ලක්ෂ 10ක් ගබඩා කරන්න පුළුවන්. මෙට්‍රික් ටන් ලක්ෂ 10ක් ගබඩා කරන්න පුළුවන් ගබඩා සංකීර්ණයක් තියෙනවා. හරිද? ඒක සාමාන්‍යයෙන් අපි නැවක ඉන්නේ කීයද? නැවක ඉන්නේ 40000යි 20000යි. මෙතන මෙට්‍රික් ටන් ලක්ෂ 10ක්. හරිද? ඒ කියන්නේ නැව් 25 40000 ගානයවත් නැව් 25ක් ගබඩා කරන්න පුළුවන් ගබඩා සංකීර්ණයක්. අපේ මාකට් එකට වඩා ලොකුයි. නිසා අපිට මෙතන ඔයිල් හබ් එකක් හදන්න පුළුවන්. අපේ රටේ පිහිටීම ඉතාම වැදගත් නාවික ගමනාගමනයක් එතනක අපේ රට පිහිටා තිබෙන්නේ. ඒක මතන අපේ රට ඔයිල් හබ් එකක් කරන්න පුළුවන්. හොඳ පිරිපහදුවක් හදලා අපි බොරතෙල් ගෙනල්ලා පිරිපහදු කරලා නේද? ත්‍රිකුණාමල තෙල් ටැංක සංකීර්ණ උපයෝග කරගෙන ලෝකෙට අපිට යවන්න පුළුවන් ඔයිල් හබ් එකක්, මාකට් එකක්. අපිට තෙල් අපි හොයාගෙන නෑ තමයි. ඩුබායි වල තෙල් නෑ, ටී හබ් එක. අද ඔයිල් හබ් එකක් වුණා සිංගප්පූරු. සිංගප්පූරුවේ තෙල් නෑ. හැබැයි ඔයිල් හබ් එකක් අද ලෝකේ තෙල් මිල කියන්නේ මොකද? සිංගප්පූරු රේට්. සිංගප්පූරු ෆ්ලැට් රේට් එකට තමයි ඔයිල් වල මිල කියන්නේ. ඒගොල්ලෝ සෙන්ටර් එකක් හදලා තියෙනවා අපිට බැරි වෙලා තියෙනවා. මෙතනින් අපිට එතන අපිට වෙළඳපොළක් විවෘත කරගන්න. එතනින් අලුත් තියෙන්නේ. අපේ රටේ පිහිටීම අනිත් ඔක්කොමත් එක්ක අපිට තරගයක් තියෙනවා. හැබැයි අපේ තරගයක් නැති එකක් තියෙනවා මොකද්ද? ලොකේෂන් බිස්නස්. පිහිටීමත් එක්ක තියෙන බිස්නස් එක. ඒකට කාටවත් තරඟ කරන්න බෑ. අපේ රටේ තාමත් වැදගත් තැනක පිහිටා තිබෙන්නේ. ලෝකේ ප්‍රධානම මුහුදු මාර්ග 4ක් ලංකාව ගාවින් තියෙන්නේ. ඕස්ට්‍රේලියාවට ඈත පෙරදිග, ඉන්දියාව සහ යුරෝපය. මේ නැව් මාර්ග 4 වසරකට නැව් 36000 ගමන් කරනවා. නැව් 36000 ගමන් කරන උතත වගන්න. ඉතාමත් වැදගත් නාවික ගමනාගමනයක තැනක අපේ රට පිහිටා තිබෙනවා. ලෝකේ බහණ්ඩ වෙළඳාමින් 30ක් සිද්ධ වෙන්නේ අපේ මුහුදේ. 3න් එකක්. ඒ නිසා අපිට අපේ වරාය විශාල කේන්ද්‍රයක් බවට පරිවර්තනය කරන්න ඕනේ. ඔය කොළඹ වරායට එන අපේ නැව් විශාල ප්‍රමාණයක් අපි ත්‍රිකුණාමල වරායට හරවන්න ඕනේ. මෙතන ෆ්‍රී නිදහස් වරායක් කරන්න. අපේ තෙල් ටැංකි තෙල් නැව් ඔක්කොම ගෙනන ත්‍රිකුණාමල වරායට. ත්‍රිකුණාමල වරායෙන් ගබඩා කරන්න ගබඩා වලට දාන්න පුළුවන්. ඒ ගබඩා හරහා කෝච්චි හරහා බෙදා හරින්න පුළුවන්. ලංකාවේ හැම ප්‍රධාන දුම්රිය පොලක් ගාවම නේද? උප ගබඩා සංකීර්ණයක්. අනුරාධපුරේ තියෙනවා, ගාල්ලේ තියෙනවා, කුරුණෑගල තියෙනවා, මහනුවර තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? වැඩක් නැහැ. ඉතින් දුම්රියක අපිට තෙල් බෙදා හරින්න පුළුවන්. ත්‍රිකුණාමලයට ගෙනාවා නේද? ගබඩා කරා ත්‍රිකුණාමලේ තෙල් ටැංකි වල දුම්රියෙන් ප්‍රධාන මධ්‍යස්ථානට බෙදා හරිය. ට්‍රැෆික් අඩු වෙනවා, වියදම අඩු වෙනවා. අපි ගණන් හදලා බැලුවා. ත්‍රිකුණාමලේ තෙල්ට මම මේ ගණන හැදුවේ 2014 වගේ. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි වල ගබඩා කරලා හරිද? උතුරුලා සහ නැගෙනහිර පළාත් වලට බෙදුවා. විතරක් බෙදුවා. අවුරුද්දකට රුපියල් බිලියනයක් ඉතුරු වෙනවා තෙල් සංස්ථාවට. ප්‍රවාහන වියදම් විතරක්. හරිද? මේකයි වෙලා තියෙන්නේ. ඉතින් අපිට එතන තියෙන අවස්ථාව. එතන අපේ තාම වැදගත් මාවතක් මේ වරාය අපි නිදහස් වරාය බවට පත් කරන්න. හම්බන්තොට වරාය විශාල වරාය සේවා මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. නැව් 36000 ගමන් කරනවා. කොතනකරි නැවක් ගිනි ගත්තොත් බේරා ගන්න හොඳම තාක්ෂණය සහ ශිල්පීන් ඉන්න අපි ගාව. ඒක අපි හදන්න ඕනේ. කොතනකරි නැව් 36000 ගමන් කරනවා. කොතනකරි නැවක එන්ජින් ට්‍රබල් එකක් ආවොත් ඒක හදන කාර්මික ශිල්පියා ඉන්නේ අප ගාව. ලෝකෙ එහෙමයි දිනුන උනේ. හරිද? ඉතින් විශාල නැව් ප්‍රමාණයක් දැන් මේ නුවර පාර අයිනේ විශාල වාහන යන තැනක මොකද කරන්නේ? සර්විස් සෙන්ටර් එකක් දාන්න. ඒ වගේ තමයි විශාල නැව් ගමනක් තියෙන තැනක් තියෙනවා. නාවික ප්‍රධාන සර්විස් සෙන්ටර් එක කරන්න ලංකාව. ඩොලර් රුල්පතක් දැනුත් වෙනවා නැව් වල තෙල් අයින් කරන්න. ඒ අයින් කරන්නත් විශාල ඩොලර් ප්‍රමාණයක් අපි අය කරනවා. ඒ තෙල් අයින් කරන්න.
මාරු කරන්න ඕන. ඉතින් මේ සෙන්ටර් එක අයින. ඉතින් අපිට මේකෙන් මේක දිනු කරන්න පුළුවන් මතක තබා ගන්න. ඊළඟ ගත්තොත් අපේ රටේ වැදගත්ම සම්පත මොකද්ද? අපේ රටේ මානව සම්පත. අපි ලෝකේ දිනුම මානව සම්පත හදන්න ඕන. ඒක හදන්න පුළුවන් හොඳ විභවයක් තිබෙනවා. අපි අධ්‍යාපනයේ අලුත් ප්‍රතිසංස්කරණ ගේන්න ඕන. පාසලට ඇතුළත් වෙන හැම දරුවම පාසලෙන් එළියට එනකොට එක්ක අධ්‍යාපන පිළිබඳ ඥානයක් එක්ක නේද කාර්මික ඥානයක් යම් මූර්තිමය ඥානයක් සහිත එළියට එන්න ඕන. 3,30,000ක් පාසලට ඇතුළත් වෙනවා අවුරුද්දකට. මේ 3,30,000න් 10 විභාගෙට යන කලින් ළමයි 30,000 පාසල් හැර යනවා. ආසන වශයෙන් ගත්තොත් 9%. පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවෝ 100ක් ඇතුළත් වුණොත් 9 දෙනෙක් O level විභාග ලියන්න කලින් පාසල් අත්තර ගිහිල්ලා. එක දෙකේ පන්තියෙන්, එක තුනේ පන්තියෙන්, එක 4 5 නේ 8 9 ඔය පන්ති වලින් ළමයි පාසල් හැර යනවා. මේ ඇතුළේ වෙන හැම දරුවම ඥානයක් සහිත, වෘත්තීය පුහුණුවක් සහිත තරුණ පරම්පරාවක් අපි නිර්මාණය කරන්න ඕන. ඒ අය විශේෂ ලෝකේ නිර්මාණය වෙමිත නව ශ්‍රම වෙළඳ පොලේ පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. ලෝකේ 2030 අවශ්‍ය වෙන ශ්‍රමිකයා කවුද? සමහරට අපි ගොඩක් ඉගෙන ගත්ත දේවල් 2030 දී යල්පන යන්න ඉඩ තියෙනවා. අපි ලෝකයේ 2030ට අවශ්‍ය වෙන දියුණුතම මානවය අපි හදන්න ඕන. හැබැයි අපි හැදුවේනේ ඉන්දියාව හැදුවා මතක තබා ගන්න. ඉන්දියාව හැදුවා ඉදිරි අනාගතයට ඕන වෙන ශ්‍රමිකයන් නිර්මාණය කරා. ඉදිරි අනාගතයට ඕන දැනුම නිර්මාණය කරා. අපි ඉදිරි අනාගතයට ඕන වෙන දැනුම නිර්මාණය කරේ නැහැ. කවදත් ඕන වෙනවා තාක්ෂණයේ කොච්චර ඉල ගියත් උයන්න කට්ටිය ඕන. ඕන් අපි අල්ලගත්තු ශ්‍රමී. උයන්න කට්ටිය ඕන. ඉතින් අපි අද පෙරදින නේද මම දැක්ක ගිය අවුරුද්දේ 2,21,000 මට හරියටම ගණන් මතක නැහැ මම ප්‍රතිශතයෙන් හරියට කියන්නම්. ප්‍රතිශතයකට ගත්තාම 6.8යි වෘත්තීමය පුහුණු සඳහා ගිහිල්ලා තියෙනවා. අන්න එතකොට ඉලක්ක පිළියට 1,21,000ක් ගිහින් තියෙනවා. මේ 1,21,000 මතක තබා ගන්න. 80,000ක්ම කාන්තාවල්. 41,000යි ඒ කියන්නේ පිරිමි පාර්ශ්වය. කාන්තාවන් කියන්නේ මොකද්ද? අල්ලගන්නේ මොකද්ද? අතන ඉතාමත් අඩු ශ්‍රම බිලද පොළ. ඉතාමත් අඩු ප්‍රතිශතයක් තමයි අපි අත්පත් කරන් තියෙන වෘත්තීමේ මාකට් එක. ඒ නිසා දියුණු ශ්‍රමිකෙක් අත්පත් කරගෙන ලෝකේ දියුණු මාකට් එකක් අපි අත්පත් කරගන්න ඕන. අන්න ඒ සලස්ම අපිට අවුරුදු 4ක් 5ක් ක්‍රියාත්මක කියන්නේ ඒක අවුරුද්දෙන් දෙකෙන් කියලා. ඒක දිගු කාලීන සලස්ම. හැබැයි අපි ඔක්කොම එකතු වෙලා සමාජයක් හැටියට පොරබැදුවොත් මේ රට මේ තියෙන ව්‍යසනෙන් ගොඩගමු. ස්ථිරසාර බවට මේ රට පරිවර්තනය කරමු. ඒ සඳහා පොරබැදුවොත් මේ අර්බුදෙන් ගොඩ එන්න පුළුවන්. එහෙම නැතුව රනිල්, ධම්මික, දියසෙන්, දුටුගැමුණු, ආසියාවේ ලොකු මොලේ, පොළොන්නරුවේ ගැමියා, වැඩ කරන විරුවා. ඔය මොකවත් ගෙනල්ලා හරියන්නේ. ඒ නිසා අන්නේ නව දේශපාලන සංස්කෘතිය සහ නව ආර්ථික පරිවර්තනය තමයි අපේ රට අවශ්‍ය. ඒ වෙනුවෙන් අපි මේ අරගලයේදී අත් කරමු. පමා වෙන්න එපා. මේ පාලකයන් පළවා හරින්න ඕන. අපේ රටටත් අපේ දුවදරුවන්ටත් අනාගතේ නිර්මාණය වෙන නව පාලනයක් අපි ගොඩනගා ගන්න ඕන. ඒ වෙනුවෙන් සිළු දිනට එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. ජය වේවා.